හරි ළමයි. එහෙනව නේද? එහෙනවද? හරි. අපි පටන් ගමු. අපි කතා කරගෙන හිටියේ 2017 පේපරේ ඒ කොටස. පළවෙනි කොටස බහුවර්ණ කොටස කතා කරගෙන හිටියේ. අද කතා කරන්නේ මේකේ ඒ කොටස. හරි. එතකොට අපි දැනට 2017 පේපරේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම ගිය සතියේ කතා කරා. දැන් තියෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න කතා කරලා ඊට පස්සේ රචනා ප්‍රශ්න කතා කරා. ඊට පස්සේ තව එක අවුරුද්දක පේපර් විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. මොකද 2015 14 පේපර් කළා වැඩක් නෑ. ඒවා පරණ සිලබස් එකනේ. ඒවල අලුත් සිලබස් එකේ පේපර් ටික තමයි අපි කරන්න ඕනේ. හරිනේ. එතකොට එක පේපරයි කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. අද අපි කතා කරන්නේ 2017 පේපර් එකේ ව්‍යුහගත රචනා ප්‍රශ්න. හරි. ඒ කොටස තමයි අපි කතා කරන්නේ. මම කිව්වා කලින් කරලා එන්න කියලා. හොඳේ. හරියට වැඩ කරා නම් ඔයා ගාව දැන් තියෙන්න ඕනේ එකතු කරලා වෙන වෙනම 2020 19 18 වෙන වෙනම ෆයිල් වල දාලා එකතු කරලා හරි පොතක ලියලා හරි තියෙන්න ඕනේ හැම ප්‍රශ්නයකටම අදාළ විස්තරයක්. හරිද? ඒක අන්තිම කාලේ ඒ ටික විතරයි බලන් තියෙන්නේ. මම හැමදාම කියනවානේ. මොකද එකම ප්‍රශ්න ටික කරකව දෙන්නේ අවුරුද්දක් ගාන. එක අවුරුද්දක ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ඊළඟ අවුරුද්දේ රචනා ප්‍රශ්නයක් විදියට දෙනවා. එක අවුරුද්දක බහුවර්ණ ප්‍රශ්න කීපයක් තව අවුරුද්දක ව්‍යුහගත රචනා ප්‍රශ්න කීපයක් වලවත් කළා. ඒකම ප්‍රශ්න ටික කරකවන්න. මොකද 10 11 හැනුවේ අර වෙනවන්නේ නැහැනේ. ඒක හින්දා මේ ඔය ටික හරියට කරා නම් ඔයා සෑහෙන තත්ත්වයක ඉන්න ඕනේ. හරි. අපි කතා කරමු 2017 පේපරේ ගැන. ඒ කොටස පළවෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නය. හරි. කියමු. මෑතකදී ශ්‍රී ලංකාව තුළ සිදු කෙරුණු සංගණනයක් වගේ රෝගාබාධවලට ලක් වූ පුද්ගලයන් පිළිබඳව ලබාගත් දත්ත ඇසුරෙන් රෝග කිහිපයක් සලකා පහත ප්‍රස්ථාරයේ ඇඳ ඇත. හරි. සංගණනයක් කරලා තියෙනවලු රෝග ගැන. එතකොට මිනිස්සුන්ට ඇතිවෙච්ච රෝග බලමු. මොනවද? හෘදයාබාධ, අධිරුධිර පීඩනය, ඇදුම දියවැඩියාව පිළිකා නිදන්ගත වකුගඩු රෝග. ඔය ඔක්කොම බැලුවහම ළමයි අපිට හිතෙන්නේ මොකක් කියලාද? මේ රෝගේ එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙක්ට බෝ වෙනවා. කාට හරි හෘදයාබාධයක් තිබ්බා කියලා ඒක ළඟ ඉන්නේ අනිත් එක්කෙනාට බෝ වෙන්නේ නැහැනේ. කාට හරි දියවැඩියාව තිබ්බා කියලා ඒක අනිත් එක්කෙනාට බෝ වෙන්නේ නැහැ. හරිනේ. ඒක හින්දා අපි ඔය වගේ රෝගවලට කියනවා මොකක් කියලාද? මොකද කියන්නේ? පළවෙනි ප්‍රශ්නේ. ප්‍රස්ථාරයේ දැක්වෙන රෝග සියල්ල පොදුවේ කුමන රෝග වර්ගයට අයත් වේද? මොකද්ද කියන්නේ? ඕවට අපි කියනවා බෝ නොවන රෝග කියලා. බෝ නොවන රෝග කියලා කියනවා. ඇයි? ඔය එක්කෙනෙක්ගෙන් තව එක්කෙනෙක්ට බෝ වෙන්නේ නැහැ. හරිනේ. ඊළඟ එක ප්‍රස්ථාරයේ දැක්වෙන රෝග අතුරින් වැඩිම පුද්ගලයන් සංඛ්‍යාවක් පෙළෙනුයේ කුමන රෝගයෙන්ද? වැඩිම ගාණක් පෙළෙන්නේ මොකෙන්ද කියලා අහනවා. ඒක නම් විද්‍යාව ප්‍රශ්නයක් නෙවෙයිනේ. තුන අවසරේ ගණන් ප්‍රශ්නයක් වගේ. මොකද්ද? ප්‍රස්ථාරයේ වැඩිම ගාණක් තියෙන්නේ අධිරුධිර පීඩනය නේ. ප්‍රස්ථාරයේ වැඩිම ගාණක් තියෙන්නේ අධිරුධිර පීඩනය. හරි. ඊළඟ එක ප්‍රස්ථාරයට අනුව ගැහැණුන්ට සාපේක්ෂව පිරිමින්ට වැළඳීමේ වැඩිම අවදානමක් ඇත්තේ කුමන රෝගයද? ගැහැණු අයට සාපේක්ෂව පිරිමි අයට මොකක්ද තියෙන්නේ? කුමන රෝගද කියලා අහන්නේ. එතකොට අපිට එකක් නෙමෙයි දෙකක් තුනක් ලියත හැකියි. බලන්න ඔතනින් අර හිස් කොටු දාලා තියෙන ගෑනු අයගේ අර ඇලට ඉරි දාලා පාට කරලා තියෙන පිරිමි අයගේනේ. බලන්න කාගේද වැඩිම අවදානමක් තියෙන පිරිමි අයගේ මොන රෝගද? හෘදයාබාධ වල වැඩිනේ ගෑනු අයට වඩා පිරිමි අය. ඊට පස්සේ නිදන්ගත වකුගඩු රෝග. උඩට එන්නේ මොකද්ද?
හෘදයාබාධ ගෑනු අයට වඩා පිරිමියාගේ වැඩි. අනිත් එක නිදන්ගත වකුගඩු රෝග. ඔයා ලියලා තියනවා නම් ළමයි රතු පෑනෙන් හරි දාගන්න. නැත්තම් වැරදි මොකක් හරි තියෙනවා රතු පෑනෙන්ම ලියාගන්න. 4 දිගු කාලයක් පවත්නා කාබනික දූෂක හේතුවෙන් මිනිසුන්ට වැළඳීමට වැඩි ප්‍රවණතාවයක් ඇති රෝගයක් ප්‍රස්ථාරයේ සඳහන් කොට ඇති රෝග තුරෙන් නම් කරන්න. මොනවද ළමයි දිගු කාල පවතින කාබනික දූෂක හින්දා ඇති වෙන්නේ? chat එකේ දාන්න ටක් ගාලා. මොනවද ළමයි දිගු කාල පවතින කාබනික දූෂක හින්දා ඇති වෙන්නේ? මොනවද? දිගුකල් පවත්නා කාබනික දූෂක හින්දා ඇති වෙන්නේ? එකක් නිදන්ගත වකුගඩු රෝග ඇති වෙන්න පුළුවන්. එක නිදන්ගත වකුගඩු රෝග ඇති වෙන්න පුළුවන්. තව පිළිකා වගේ ඒවා ඇති වෙන්න පුළුවන්. නිදන්ගත වකුගඩු රෝග, පිළිකා, තව මොනවද? ඇදුම වගේ ඒවා ඇති වෙන්නත් පුළුවන්. ඔයා මොක ලිව්වත් හරි දාගන්න. නිදන්ගත වකුගඩු රෝග කියලා ලිව්වත් හරි දාගන්න. පිළිකා කියලා ලිව්වත් හරි දාගන්න. ඇදුම කියලා ලිව්වත් හරි දාගන්න. හරි. නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමට හේතු වේ යයි සැලකෙන කෘෂිකර්මාන්තය හා සම්බන්ධ කරුණක් සඳහන් කරන්න. මොනවා හින්දාද නිදන්ගත වකුගඩු රෝග ඇති වෙනවා කියලා කියන්නේ? මොනවා හින්දාද ළමයි? ඊළඟට කතා කරනවානේ ඔය ගැන සෑහෙන. මොනවද? මොනවා හින්දාද නිදන්ගත වකුගඩු රෝග ඇති වෙන්නේ? සර් 4 B එක කළේ නැහැ. sorry. sorry. හරි. 4 A කරානේ අපි. A කරා 4 B. දිගුකල් පවත්නා කාබනික දූෂක සතු විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න. මොනවද ළමයි දිගුකල් පවත්නා කාබනික දූෂක කියන්නේ? ඕකේ 11 වසර අන්තිම පාඩම. කාබනික සංයෝග ඒවා නොනැසී පරිසරයේ දීර්ඝ කාලයක් තියෙනවා. දිගුකල් පවත්නා කාබනික දූෂක කියන්නේ කාබනික සංයෝග. ඒවා පරිසරයේ විනාශ වෙන්නේ නැතුව දීර්ඝ කාලයක් තියෙනවා. ඒ වගේම මිනිසාට විවිධ ලෙඩ රෝග හදනවා. මිනිසාගේ සෞඛ්‍යයට බලපෑමක් ඇති කරනවා. මෙන්න මේ කියන කාබනික සංයෝග. එතකොට මොනවාද ළමයි ඒවැ ලක්ෂණ? දිගුකල් පවත්නා කාබනික දූෂක සතු ලක්ෂණ මොනවාද? මේවා ළමයි විනාශ වෙන්නේ නැහැනේ. ඒ කියන්නේ පරිසරයේ දීර්ඝ කාලයක් තියෙන හින්දා අපි හිතමුකෝ ජලාශයක තියනවා කියලා මොනවා හරි ඔය වගේ කාබනික දූෂක જાතියක් කොහෙන් හරි ඇවිල්ලා එතකොට මේක මාළුන්ට යනවා. මාළුවගෙන් ලොකු මාළු කාලා ඊට පස්සේ ලොකු මාළු අපි කනවා කියලා හිතමුකෝ. එතකොට මේ කාබනික දූෂක ටික අපේ ඇඟේ එකතු වෙනවා. එකතු වෙලා දීර්ඝ කාලයක් නොනැසී තියෙනවා. හරිනේ. ලක්ෂණ වුන් තරම් ලියද හැකියි. මොනවද? ජීවීන්ගේ දේහ තුල තැන්පත් වී දීර්ඝ කාලයක් තිබීම. ඊට පස්සේ ආහාර දාමොස්සේ ගමන් කිරීම. ඊළඟට දීර්ඝ කාලයක් තියෙන හින්දා විශාල ප්‍රදේශයක පැතිරලා යන්න පුළුවන්. අන්න ඒ වගේව තමයි ලක්ෂණ. හරි. අපි දැන් පස්සේ නිකර නිදන්ගත වකුගඩු රෝග ඇතිවීමට හේතු වේ සැලකෙන කෘෂිකර්මාන්තය හා සම්බන්ධ කරුණක් සඳහන් කරන්න. නිදන්ගත වකුගඩු රෝගය ඇති වෙන්න කෘෂිකර්මාන්තය හා සම්බන්ධ කරුණක් සඳහන් කරන්න. මොනවද ළමයි? නිදන්ගත වකුගඩු රෝගය ඕකත් අන්තිම පාඩමේ ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ළමයි මේ මෑතකදී අහන ප්‍රශ්නවල මෑතකදී ඒ කියන්නේ 2019 20 වගේ අවුරුදු වල 18 ඒ වගේ අවුරුදු වල ළමයි ওই පළවෙනි ප්‍රශ්නේ හැමදාම අහන්නේ 11 වසර අන්තිම පාඩම. ඒකින්ද ඒක හොඳට බලා ගන්න. සමහර වෙලාවට ඉස්කෝලේ වලයි පන්ති වලයි උගන්වන්න නැතුව ඇති. හරි. නිදන්ගත වකුගඩු රෝගය ඇති වෙන්නේ මොනවා හින්දාද ළමයි?
කෘෂි රසායනික ද්‍රව්‍ය හින්දානේ. කෘෂි රසායනික ද්‍රව්‍ය වල ඇති බැරලෝහ හින්දා තමයි නිධන්ගත ඔක්කොට රෝගය ඇති වෙන්නේ. ආසනික්, කැඩ්මියම්, ලෙඩ්, රසදිය වගේ බැරලෝහ කියන්නේ ඒවා අන්නේ බැරලෝහ වල පරමාණු ක්‍රමාංකය ගොඩක් කියලා. ඒ කියන්නේ විශාල පරමාණු තියෙන ලෝහ. මේවා කෘෂි රසායනික ද්‍රව්‍ය වලින් අපේ ඇඟට එන්න පුළුවන්. වෙලට මේ කෘෂි රසායනික ද්‍රව්‍ය ගහනවා ඒ වැලට යනවා ඇලෙන් අපිට එනවා කියලා හිතන්න පැලේ වතුර බීලා. අපේ දේහයට ආවහම ඒවා වකුගඩු රෝගයක් බවට පත් වෙන්න පුළුවන්. වකුගඩු වලට හානි කරන්න පුළුවන්. හරිනේ. ඒකට ඔයකට උත්තරේ තමයි කෘෂි රසායනික ද්‍රව්‍ය වල ඇති බැරලෝහ නිසා. ජනතාව සමහර රෝගවලට ලක්වීම පාලනය කිරීම සඳහා වත්මන් ශ්‍රී ලංකාව තුළ ගෙන ඇති එක් පියවරක් පහත දැක්වේ. පැණිබීම සඳහා ඒවායේ අඩංගු සීනි ප්‍රමාණය දැක්වෙන වර්ණ සංකේත ක්‍රමයක් හඳුන්වා දීම. උක්ත පියවර මගින් ඉදිරි වසර කීපය තුළදී බොහෝ විට පාලනය වේ යයි අපේක්ෂා කළ හැකි වන්නේ ප්‍රස්ථාරයේ කුමන රෝගී. ඔය ගැහුවා කියලා මෙහෙම ලොකු වැඩක් වෙන්නේ නැහැ නේ. ඔයගොල්ලෝ දැකලා බීම් බෝතල් වල ගහලා තියෙන එක එක පාට වලින්. අර රතු තැඹිලි නෝ ගහලා තියෙන්නේ. අධික සීනි, මධ්‍යම සීනි මොනවම ගහලා තියෙනව නේද? දැකලා තියෙනවද පැණි බීම જાති වල? දැකලා තියෙනවද? කොහොද දැකලා තියෙනයි? අධික සීනි, මධ්‍යම සීනි කියලා ගහලා තියෙන. දැකලා තියෙනවද? දැක්කට වැඩක් නැහැ නේ. බල බල බොනවනේ. ඒකට ඉතින් මුකුත් පාලනය නම් වෙන්නේ නැහැ. හැබැයි එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක් පාලනය වෙයි කියලාද? ඒකේ බලාපොරොත්තුව තමයි ඔයා බෝතලේ දිහා බලලා මේකේ සීනි වැඩි කියලා ඔයා නොබී. ඔයා කඩේකට ගියා මොකක් හරි තියෙන පැණි බීම જાති ඉන්න එක්ක හරි කොකාකෝලා හරි මොකක් හරි බෝතලයක් දිහා බැලුවා. මේක අධික සීනි කියලා ගහලා තියෙනවා. ඒකින්ද ඔයා බය වුණා ඔයාට දිය වැඩියා වේදයි කියලා. ඒකින්ද ඔයා එන ගමන් තැඹිලි ගෙඩියක් කඩෙන් අරන් බොනවා. අන්න ඒ වගේ අදහසක් නේ තියෙන්නේ. එතකොට මොකක්ද දිය වැඩියාව පාලනය වෙයි කියලා හිතලා තමයි මෙහෙම කරන්නේ. හරි. එතකොට 6 වෙනි එකට උත්තරේ මොකක්ද ළමයි? 6 රෝගයේ දිය වැඩියාව. හරිනේ. ඔය පුළුවන් තරම් පැණි බීම જાති ගුණ එක අඩු කරන්න. මොකද පුළුවන් තරම් ඔය එහෙම බොන්න උවමනාවක් තියනවා නම් මොනවා හරි ඔය කඩේයි පාරවල් අයිනේ නතර කරලා තියෙන තැඹිලි විකුණන කාගේ හරි තැඹිලි දුන්න මිනිස්සෙක්ගේ තැඹිලි ගෙඩියක් බොන්න. මොකද ඒකෙන් හම්බෙන ඔයාගේ ශරීරයට අවශ්‍ය ගොඩාක් खनिज लवण जाति ඊට පස්සේ කේක જાති හම්බ වෙනවා. කියන්නේ මිනරල්ස් කියලා. ඒක ගොඩක් වැදගත් ඉතින්. පුළුවන් නම් ඔය ගෙදර විසික් කරන අම්මා පොල් ගෙඩිය බිඳලා පොල් වතුර එක විසික් කරනවා. ඒක බොන්න පුළුවන් නම් ඒකේ විශාල වශයෙන් ಖನಿಜ ලවණ තියෙනවා. තිබහා ආපු වෙලාවකට පැණි බීම් බොන එක අවම කරලා පුළුවන් නම් ඔය තැවිලි ගෙඩියක් හරි බොන්න. මොකද ඔය කියන්නේ අර ගොඩාක් සීනිනේ තියෙන්නේ. සීනි විවිධ එක එක තද පාට දෙන වර්ණකයි තියෙන්නේ. ඒක මොකක් හරි එකක් බීලා බලන්නකො. මොකක් හරි එක ඊට පස්සේ බීලා දිව එහෙම කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලන්න. කොච්චර අර වර්ණක ටිකක් ඔයාගේ දිවේ තැම්පත් වෙලාද කියලා. හරිනේ. එතකොට ඒකෙන් අර කෙටි කාලීන බලපෑමක් නැති වුණාට දීර්ඝ කාලීනව ලොකු බලපෑමක් තියෙන්න පුළුවන්. අනිත් එක ඒකට අධික සීනි ප්‍රමාණයක් දානවනේ. සමහර වෙලාවට ඔයා ඔය දන්න සුක්‍රෝසුත් නෙමෙයි දාන්නේ. සුක්‍රෝස් වලට වඩා 200 ගුණයකින් පැණි රස ಜಾති තියෙනවා මේ ලෝකේ. සමහර වෙලාවට අහලා තියෙන සැකරින් වගේ ඒවා අහලා තියෙනවනේ. අන්න ඒ වගේ ඒවා දාන්නේ. ඔය ඉතින් ඇඟට හොඳ නෑ. ඒකින් ඔය පුළුවන් තරම් තැඹිලි ගෙඩියක් හරි බොන්න. උරාර අහිංසක මිනිස්සුන්ට කීයක් හරි කියනවා. ඔයාගේ ශරීර සෞඛ්‍යයට හොඳයි. හරි අන්තිම එක. මොකක්ද දහන්නේ පිළිකා ඇතිවීමට හේතු විය හැකි අයහපත්
ජීවන චර්යා දෙකක් සඳහන් කරන්න මොනවද? ඒවන එදිනෙදා ඔය අහලා තියෙන ඒවා. මොනවද අයහපත් ජීවන චර්යා පිළිකා ඇති වෙන්න පුළුවන්? මොනවද? මයික් එක ඔන් කරලා කතා කරන්න ළමයි. මොනවද? මත්ද්‍රව්‍ය භාවිතය. එකක් මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතය. එතකොට පෙනහළු පිළිකා මුඛ පිළිකා වගේ ඇති වෙන්න පුළුවන්. තව මොනවද? ඔය කියන ශනික ආහාර මම කියන එක හරි නෑනේ. ඔය විවිධ ශනික ආහාර තියෙන අර ඒව කන්න එපා. මොනවද? පළවෙනි එක තමයි මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතයෙන් වැළකීම. මෙතන අහන්නේ පුරුදුනේ පිළිකා ඇතිවීමට අයහපත් ජීවන චර්යා මත්පැන් හා දුම්වැටි පානය. අනික ශනික ආහාර භාවිතය. තියෙන කොත්තුමිය නම් මන ඒවා අන්නත් එපා. තව තියෙන්නේ කෘතිම රසකාරක තියෙන්නේ අර කැට ඒවා කන්නත් එපා. ඊට පස්සේ බුලත් පිට ඒවත් හොඳ නැහැ. කැමති එකක් ලියන්නේ ඒවා සාමාන්‍ය දැනීමනේ. පරිසරය පවිත්‍රව තබා ගැනීමෙන් බොහෝ රෝග වැළඳීම වළක්වා ගත හැකිය. පරිසර දූෂණය සඳහා හේතු විය හැකි පාසල් පරිසරයේදී හමුවන ද්‍රව්‍ය කිහිපයක් පාත දී ඇත. කැඩුණු පරීක්ෂානල, ප්ලාස්ටික් බෝතල්, බැටරි, පෑන් බටර්, ප්‍රදීපන පහන් කියන්නේ මොනවද? ලයිට් ප්‍රදීපන පහන් කියන CFL ප්‍රතිදීප්ත පහන්. ලියුම් කවර වෙරහන් කඩදාසි. අපද්‍රව්‍ය කළමනාකරණය පහසු වන පරිදි පහත සඳහන් ද්‍රව්‍ය පැහැර කිරීම සඳහා ඒවා සුදුසු නිර්ණායක පදනම් කරගෙන කාණ්ඩ 4කට වර්ගීකරණය කරන්න කියලා තියෙනවා මේ තියෙන එක. මොනවද අපිට පුළුවන්? අපිට පුළුවන් එකක් වීදුරු ගන්න පුළුවන් නේ. වීදුරු. එකක් වීදුරු. ඒකට අපිට දාන්න පුළුවන් මොනවද? කැඩුණු පරීක්ෂානල දාන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රතිදීප්ත පහන් පිච්චිච්ච බල්බ් වගේ දාන්න පුළුවන්. නෑ පිච්චිච්ච බල්බ් ඕනේ නෑ. අපි කැඩුණු පරීක්ෂානල වීදුරු දෙක වීදුරු ප්ලාස්ටික් බෝතල් වගේ ඒවා ඒකට දාත. ඊට පස්සේ කෑම් බට වගේ ඒවට දාත හැකි. ඊට පස්සේ දිරණ ද්‍රව්‍ය දිරණය මොනවද තියෙන්නේ? ලියු කවර පෙරහන් කඩදාසි වගේ ඒවා දිරලා යනවා. හරිනේ. දිරණ ද්‍රව්‍ය දාන්න. හතරවෙනි මොකක්ද? 4 ඔය බැටරි ඊට පස්සේ ප්‍රතිදීප්ත පහන් ඒවා අපිට දාන්න ඉලෙක්ට්‍රොනික උපකරණ කියලා තව එකක් දාන්න. 4ක් තියෙනව නේද? ඔන්න ඔය 4ට වෙන් කරත හැකි. වීදුරු බෝතල් ඊට පස්සේ කැඩුණු පරීක්ෂානල වගේ ඒවා මේකට දාන්න හැකි. ප්ලාස්ටික් ද්‍රව්‍ය ප්ලාස්ටික් බෝතල් වගේ ඒවා මේකට දාන්න හැකි. දිරණේ ඔක්කොම මේකට දාන්න හැකි. ඒවා ඊට පස්සේ ප්‍රතිචක්‍රීකරණය කරලා කොම්පෝස්ට් වලට හදන්න හැකි. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික උපකරණ මේකට දාන්න. හරිනේ. හරි. පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. දෙවෙනි කරේ ව්‍යුහමය ලක්ෂණ සලකා පෘෂ්ඨවංශීන් කාණ්ඩ 5කට වෙන් කරනු ලැබේ. ඒ ඇසුරෙන් සකස් කළ පහත වගුව සලකන්න. සලකන්න දැන්. ABC ඒ කියන්නේ කවුද ළමයි? අපි දන්නවා පෘෂ්ඨවංශී මේක මහලා නෑ. පෘෂ්ඨවංශීන් කාණ්ඩ වලට අපිට වෙන් කරන්න හැකි මොනවද? මාළු එහෙමයි තියෙන්නේ. පිස්කේස්
ඊට පස්සේ උභයජීවී ඇම්ෆිබියා උරගයින් රෙප්ටීලියා ඊට පස්සේ ආවේස් පක්ෂීන් ශීරපායින් මැමේලියා ඔතන තියෙනේවැන් ඒ කවුද ගෙම්බා සලමන්දරා උභයජීවී ඉන්නේ එතකොට ඒ එන්නේ ඇම්ෆිබියා දෙකේ ඒ වල රෝගිලක්කන් එකේ A B C ඒ එන්නේ උභයජීවීන් එහෙම නැත්නම් ඇම්ෆිබියා B එන්නේ කවුද උරගයින් කියනවා රෙප්ටීලියා කියලා මේ ඇම්ෆිබියා එහෙම නැත්නම් උභයජීවී කියලා ලිව්වත් හරි B ඉබානයා කවුද රෙප්ටීලියා උරගයින් වවුලයි තල්මසයි ශීරපායින්නේ අපි කියනවා මැමේලියා කියන මැමේලියා හරි පහත වගුවේ සඳහන් වන චලතාපී සතුන් දෙදෙනෙකු නම් කරන්න ළමයි සත්තුන් අපිට බෙදත හැකි චලතාපීන් සහ අචලතාපීන් විදිහට කලිනුත් කියලා දුන්නා පළවෙනි තුන බලන්නකෝ මේක ඔහොම මතක තියාගන්න පිස්කේස් මාළු පිස්කේස් ඊට පස්සේ ඇම්ෆිබියා උභයජීවී ඊළඟ එක රෙප්ටීලියා අනිත් එක ආවේස් මැමේලියා මේකෙන් පළවෙනි තුන් දෙනාම චලතාපී ඒ කියන්නේ අපි අපේ ගෙදර ඉන්න ටැංකියේ ඉන්න මාළුවෙක් අපි ඔයා යාපනයේ ඉන්නවා කියලා හිතන්නකෝ යාපනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32යි නම් ඒ මාළුවා යාපනයේ තියන් ඉද්දි උගේ උෂ්ණත්වය ඇඟේ සෙල්සියස් අංශක 32යි හැබැයි ඔයා නුවරඑළිය අරන් ගිහිල්ලා නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 19යි නම් 32 ඉඳලා 19 දක්වා වෙනස් වෙනවා මාළුවාගේ ඇඟේ උෂ්ණත්වය මේ ඔක්කොම එහෙමයි පළවෙනි තුන් දෙනාම පිස්කේස් ඇම්ෆිබියා රෙප්ටීලියා අපි කියනවා චලතාපීන් කියලා කියන්නේ පරිසර උෂ්ණත්වයත් එක්ක දේහ උෂ්ණත්වය වෙනස් වෙන අය පරිසර උෂ්ණත්වයත් එක්ක දේහ උෂ්ණත්වය වෙනස් වෙනවා හැබැයි අපි මෙන්න මේ දෙන්න ගත්තොත් එහෙම ආවේස් මැමේලියා මේගොල්ලන්ගේ දේහ උෂ්ණත්වයත් එක්ක පරිසර උෂ්ණත්වය කොච්චර වෙනස් වුණත් දේහ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ අපි උදාහරණයක් අපිම ගමුකෝ අපේ දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි අපි යාපනයේ ගියත් 37යි නුවරඑළිය ගියත් 37යි වෙන කොහේ හරි හිම වැටෙන රටක ගියත් 37යි උෂ්ණත්වය හරිනේ අපේ දේහ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ නැහැ 37ම තමයි ඒකෙන්ද අපි කියනවා අපිට අචලතාවීන් කියලා එතකොට වගුවේ සඳහන් වන අචලතාවී සතුන් දෙදෙනෙකු කවුද ගන්න පුළුවන් පිස්කේස් මෝදු අශ්වයා මඩුවා ගත හැකි ගෙම්බා සලමන්දරා ගත හැකි ඉබ්බා නයා ගත හැකි හරි ඊට පස්සේ අහනවා තුන්වෙනි ප්‍රශ්නේ මිනිසුන් අයත් වන්නේ වගුවේ සඳහන් කුමන පුෂ්ඨවංශී කාණ්ඩයටද මිනිස්සු අයිති වෙන්නේ මැමේලියා ශීරපායින් යටතේ මොකද මිනිසා කියන්නේ කිරිබී වැඩෙන සතෙක්නේ ශීරපායි පියාසර කිරීම සඳහා ආවේස් කාණ්ඩයට අයත් පෘෂ්ඨවංශීන් සතු විශේෂ ලක්ෂණ දෙකක් සඳහන් කරන්න ආවේස් කියන්නේ පක්ෂීන්නේ ඒගොල්ලෝ පියා බණ්ඩ ඕනේ මේවා නිකන් මතක තියාගන්න ඕනේ නැහැ නිකන් මේවා නිකන් දැනෙන්න ඕනේ පියා බණ්ඩ නැහැ ඇඟේ බර මොකක් වෙන්න ඕනේද ඇඟේ බර අඩු වෙන්න ඕනේ හරිනේ ඊට පස්සේ මොනවද තියෙන්න ඕනේ පියා බණ්ඩ නම් අත්තට තියෙන්න ඕනේ ඒ කියන්නේ කුරුල්ලන්ගේ ඉදිරිපස ගාත්‍රා දෙක අපේ මේ තියෙන අත් දෙක මේ අත් දෙකක් තියෙන අපිට ඒ අත් දෙක කුරුල්ලන්ගේ මොනවා වෙලාද ඉදිරිපස ගාත්‍රා පියාපත් බවට පත් වෙලා එක ලක්ෂණයක් පියාපත් අනිත් එක දේහය ගොඩක් සැහැල්ලු වෙලා හරිනේ ඒ කියන්නේ අපේ නම් මෙන්න මේ ගත්තොත් එහෙම මෙන්න මේ අත ඇතුලෙන් ගත්තොත් එහෙම මේක ඇතුලේ ලොකු අස්තියක් තියෙනවනේ
මේක ඇතුලේ ලොකු අස්තියක් තියෙනවා. මේක ගොඩක් ශක්තිමත් ඒ වගේම ගොඩක් බරයි. ගොඩක් ශක්තිමත් ඈ. වෙයි කුරුල්ලන්ගේ එහෙම ශක්තිමත් නැහැ. ඒ කියන්නේ ඝනකම අඩු සියුම් අස්ති තියෙන්නේ. ඒ හින්දා අර දේහ බර ගොඩක් අඩු වෙලා තියෙනවා. ඒක හිතන්නවා චිකන් කද්දි ගත්ත හැකිනේ කට්. උදාහරණ මොනවද? ඉදිරිපස ගාත්‍රා පියාපත් බවට පත් වෙලා තියෙනවා. දේහ බර අඩු වෙලා දේහේ සැහැල්ලු වෙලා තියෙනවා. අන්න ඒවා තමයි ලක්ෂණ. අනිත් එක අනාකූල හැඩති දේහ හැඩයක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහා උල් වෙලා තියෙනවා. ඒකට වාතය හරහා යන්න පුළුවන්. ඔය ඕන එකක් ලියන්න. අනාකූල හැඩති දේහය, ඉදිරිපස ගාත්‍රා පියාපත් බවට පත් වීම, දේහය සැහැල්ලු වීම ඕන එක ලියන්න. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව නිපදවන බව පරීක්ෂණාත්මකව පෙන්වීමට ඔබට පවරා ඇත. ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට වෙනවලු. ඒක අපි දන්නවා. ඒක කොහොමද පරීක්ෂණාත්මකව ඔප්පු කරන්න කියලා අහන්නේ. බීකරයක්, කැකෑරුම් නලයක්, වීදුරු පුනීලයක්, හයිඩ්‍රිල්ලා ශාකයක්, ජලය. මෙන්න මේවා පාවිච්චි කරලා කොහොමද ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් පිට වෙනවා කියලා පෙන්වන්නේ. ඒක තමයි අපෙන් අහන්නේ. අපි ඩෝම් ගාලා පෙන්වන්න කොහොමද පිට වෙන්නේ කියලා. අහන්න. හරි. මෙන්න මේක තමයි ඇටෝම්. මුලින්ම ජල බීකරයක්. ජල බීකරයක හයිඩ්‍රිල්ලා ශාකයක් තියෙනවා. ජල බීකරයේ පතුලේ හයිඩ්‍රිල්ලා ශාකයක් දානවා. හයිඩ්‍රිල්ලා දන්නවනේ අර මාළු ටැංකිය වල තියෙන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේක මේ අතර වීදුරු පුනීලයක් දානවා. වීදුරු පුනීලයක් මේකේ මොනවද තියෙන්නේ මේ ජලයේදී නේ ජලය වීදුරු මේකෙත් මෙන්න මේ අතට මොකක්ද ගන්නෙ කැකෑරුම් නලයක් සෙට් කරනවා. මේක ඇතුලේ ජලය තමයි. කැකෑරුම් නලයක් සෙට් කරනවා. එතකොට තමයි මෙන්න මේ හයිඩ්‍රිල්ලා ශාකයේ ජල නේ වායු බුබුලු පිට කරනවා. ඔක්සිජන් වායු බුබුලු පිට කරනවා. මෙහෙම පිට කරනවා. ඒ ඔක්සිජන් වායු ටික ගිහිල්ලා රැඳෙන්නේ කොහෙද? මෙන්න මේකේ උඩ රැඳෙන්නේ. උඩ රැඳුනහම ජල මට්ටම පල්ලෙහාට එනවා. හරිනේ. එතකොට ඕකේ උඩ ඔක්සිජන් වායු ටික රැඳෙනවා. පැහැදිලිනේ? හරි. එතකොට ඔන්න ඕක තමයි ළමයි ඇටෝම්. හරි. ඕන කොටස් ටිකක් නම් කරන්න. මේ බීකරය, මේ ජලය, මේ හයිඩ්‍රිල්ලා ශාකය, මේ කැකෑරුම් නලය, මේ වීදුරු පුනීලය. හරි. ඊළඟ ප්‍රශ්නේ ඩෝංගලය සකස් කළ ඇටෝම හිරු එළියට නිරාවරණය වන පරිදි ලැබූ විට ලැබෙන නිරීක්ෂණය මොකක්ද? හයිඩ්‍රිල්ලා ශාකයෙන් වායු බුබුලු පිටවීම. ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගලන්ගේ මාළු ටැංකිය වල හයිඩ්‍රිල්ලා ගස් තියෙනවා. උදේට ඔය ඉර එළිය වැටෙනාම හොඳට වායු බුබුලු පිට වෙනවා පේන්න. ඒකේ ඉන්න මාළුන්ට ගොඩක් හිත කරයි. හොඳේ. මොකද ඔක්සිජන් හම්බෙනවනේ. මෙම පරීක්ෂණයේදී නිපදවුණු වායුව ඔක්සිජන් බව තහවුරු කරන්නේ කෙසේද? කොහොමද අපි කියන්නේ හරියට මේ ඔක්සිජන් තමයි පිට වෙලා තියෙන්නේ කියලා? මම කියලා දුන්නා ඔක්සිජන් වායුව කොහොමද අඳුරගන්නේ කියලා. මොකක්ද? මොකක්ද දාන්නේ? අපි දැල්වැන කීරක්ද දාන්නේ? පුලිගු කීරක්ද දාන්නේ? දැල්වැන කීරක්ද? පුලිගු කීරක්ද?
පුල්ලිකු කීර හරියට හරි. පුලිකු කීරක් අපි දැන් මේක ඔක්සිජන් එකතු වුණාම මේක අරගෙන මේ අතරම තිබ්බට පස්සේ ඔක්සිජන් ටික කොහෙවත් යන්නේ නැහැ. ඔක්සිජන් ටික උඩ රැඳිලා තියෙනවා. සාමාන්‍ය ඔක්සිජන් වල ඝනත්වය අපි වටේ මේ තියෙන වාතයේ ඝනත්වයට වඩා අඩුයි. ඒකින්ද ඔක්සිජන් ටික රැඳිලා තියෙනවා. අපි පුලිකු කීරක් දැම්මොත් එහෙම දීප්තිමත්ව දහනය වෙනවා. එහෙමයි අපි ඔක්සිජන් වායුව අඳුරගන්නේ. එතකොට නිපදවුණු වායුව ඔක්සිජන් බව තහවුරු කරගන්නේ කෙසේද? පුලිකු කීරක් දැමූ විට දීප්තිමත්ව දහනය වීම මගින්. තුන්වෙනි එකට උත්තරේ පුලිකු කීරක් දැමූ විට දීප්තිමත්ව දහනය වීම මගින්. හරි. හතරවෙනි ප්‍රශ්නය අහනවා ළමයි ප්‍රභා සංශ්ලේෂණයෙන් තුලිත රසායනික සමීකරණය ලියා දක්වන්න කියලා. ඒක නම් දන්නවා. කලින් කියලා දුන්නා. මොනවද ප්‍රභා සංශ්ලේෂණයට උන අමුද්‍රව්‍ය? ජලයයි කාබන් ඩයොක්සයිඩ් විනේ. මොනවද? මේම මතක තියාගන්න. 6යි H2O ධන 6යි CO2. කාබන් ඩයොක්සයිඩ් 6යි ජලය 6යි. මොනවද තියෙන්න ඕන අවශ්‍යතා? අපි ඒක දානවා ඊතලයේ උඩ. හිරු එළිය හරිත ලව. මොනවද හදන්නේ? ග්ලූකෝස් හදනවා. ග්ලූකෝස් වල සූත්‍රය තමයි C6යි H12යි O6යි. ග්ලූකෝස් වල සූත්‍රය. ඊට අමතරව හදනවා මොකද්ද? 6යි O2 ඔක්සිජනුත් 6යි. කොහොම මතක තියාගන්න. ග්ලූකෝස් තමයි හදන්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ. ආවර්තිතාවගුවේ දෙවන ආවර්තයට අයත් මූලද්‍රව්‍ය සියල්ලම මේක ලියා ගන්නවා. හරි අපි යන් ඊළඟ ප්‍රශ්නෙට තුන්වෙනි ප්‍රශ්නේ. ආවර්තිතාවගුවේ දැක්වෙන දෙවන ආවර්තයට අදාළ මූලද්‍රව්‍ය සියල්ලම අණු පිළිවෙලකින් තොරව පහත දී ඇත. පිළිවෙලකට නැතුව දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අහනවා ඉහත සඳහන් මූලද්‍රව්‍ය සියල්ලම ආවර්තිතාවගුවේ පිහිටන ආකාරය පෙළගස්වන්න කියලා. ළමයි පළවෙනි ආවර්තිතාවගුවේ පළවෙනි මූලද්‍රව්‍ය ඉස්සරහට පාඩම් තියෙන්න ඕනේ. හරිනේ. නිකන් මතක තියාගන්න කියවුවාම මොකද 3-4 පාරක් ඔක මතක හිටිනවා. මොකක්ද තියෙන්නේ? හයිඩ්‍රජන් හීලියම්. ඊට පස්සේ පිළිවෙල මොකද්ද? ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලුවරින්, නියෝන්. ඔන්නෝක තමයි පිළිවෙල. ඊළඟට අහනවා ෆ්ලුවරින්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ෆ්ලුවරින් කීවෙනියට තියෙන? උඩ තියෙනවා හයිඩ්‍රජනුයි හීලියමුයි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි. ෆ්ලුවරින් තියෙන්නේ 9 වෙනිකට. ඒ කියන්නේ ෆ්ලුවරින්ගේ ප්‍රෝටෝන ගානක් 9යි. ඉලෙක්ට්‍රෝන ගානක් 9යි. අපෙන් අහන්නේ හැබැයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ ඒ ෆ්ලුවරින්ගේ තියෙන ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙන ගාන. පළවෙනි ඔක්කොම ඉලෙක්ට්‍රෝන 9යිනේ. පළවෙනි ශක්ති මට්ටමේ උඩරිම තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. ඊළඟට මෙයාගේ කීයද තව ඉතුරු? 7යි. දෙවෙනි එකේ උඩරිම 8ක් පුළුවන් හැබැයි 7යි තියෙන්නේ. ඒකට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා ලිව්වහම මෙන්න මේක ලිව්වා නම් 2යි 7යි. ලිතියම් ඔක්සිජන් අතර ප්‍රතික්‍රියාවේදී සෑදෙන සංයෝගය රසායනික සූත්‍රය මොකක්ද කියලා අහනවා තුන්වෙනි ප්‍රශ්නේ. මොනවද ළමයි ප්‍රතික්‍රියා කරන්නේ? ලිතියමුයි ඔක්සිජනුයි. ලිතියම් කීවෙනි කාණ්ඩෙද? ලිතියම් පළවෙනි කාණ්ඩේ. මේ අතර තියෙන ඒවා කාණ්ඩනේ. ලිතියම් පළවෙනි කාණ්ඩේ, බෙරිලියම් දෙවෙනි කාණ්ඩේ, මෙයා තුන්වෙනි කාණ්ඩේ, මෙයා හතරවෙනි කාණ්ඩේ,
මෙයා 5 වෙනි කාණ්ඩේ, මෙයා 6 වෙනි කාණ්ඩේ, මෙයා 7 වෙනි කාණ්ඩේ, මෙයා 8 වෙනි කාණ්ඩේ. කාණ්ඩ 8ක් තියෙනවනේ. හරි. දැන් ඔයගොල්ලෝ දන්නවා සංයුජ්‍යතාවය කියන එක අහලා තියෙනවනේ. සංයුජ්‍යතාවය පළවෙනි කාණ්ඩේ වේ සංයුජ්‍යතාවය කියන 1යි. දෙවෙනි කාණ්ඩේ වේ 2යි. තුන්වෙනි කාණ්ඩේ වේ 3යි. හතරවෙනි කාණ්ඩේ වේ 4යි. පස්වෙනි කාණ්ඩේ වේ සංයුජ්‍යතාවය කීයද? 5යි නෙමෙයි, ආයි 3යි. හයවෙනි කාණ්ඩේ වේ සංයුජ්‍යතාවය 2යි. හත්වෙනි කාණ්ඩේ වේ සංයුජ්‍යතාවය 1යි. අටවෙනි කාණ්ඩේ සංයුජ්‍යතාවයක් නැහැ. සංයුජ්‍යතාවය කියන්නේ එයා බන්ධන හදාගatti ලබා ගන්න හෝ පිට කරන ඉලෙක්ට්‍රෝන ගානනේ. එතකොට ලිතියම් වල සංයුජ්‍යතාවය 1යි, ඔක්සිජන් වල සංයුජ්‍යතාවය 2යි. හරි. පළවෙනි කාණ්ඩේ සංයුජ්‍යතාවය 1යි, දෙවෙනි කාණ්ඩේ 2යි, තුන්වෙනි කාණ්ඩේ 3යි, හතරවෙනි කාණ්ඩේ 4යි. පස්වෙනි කාණ්ඩේ 5යි නෙමෙයි 3යි, 2යි, 1යි. ලිතියම් වල 1යි, ඔක්සිජන් වල 2යි. බන්ධන හදාගනිද්දි මොකද්ද වෙන්නේ? මේගොල්ලෝ හුවමාරු කරගන්නවා එයාගේ සංයුජ්‍යතාවය. එතකොට ලිතියම්ට යනවා ඔක්සිජන්ගේ සංයුජ්‍යතාවය 2, ඔක්සිජන්ට යනවා ලිතියම්ගේ සංයුජ්‍යතාවය 1. හැබැයි අපි මෙතන 1 දාන්නේ නැහැ. 1 දාලා වැඩක් නැති හින්දා. හරිනේ. එතකොට හදන්නේ මොකද? Li2O. ලිතියම් ඔක්සයිඩ් තමයි හදන්නේ. හරි. ඔන්න ඔක ලියා ගන්න ටක් ගාලා ඉඳගෙන. හරි. ඊළඟ ප්‍රශ්න මොකක්ද අහන්නේ? ඉහත සඳහන් සංයෝගයේ පවතින රසායනික බන්ධන ලිතියම් ඔක්සයිඩ් මේ බලනකොට නිකන් සාමාන්‍යයෙන් ආවර්තිතාවගේ නිකන් දෙපැත්තවල් දෙකේ ඉන්න කෙනෙක් වගේ මෙයා හදන්නේ ළමයි අයනික සංයෝගය. මෙයා සහ සංයෝජන හැ ලිතියම් ඔක්සයිඩ් අයනික. එතකොට අයනික බන්ධන තමයි තියෙන්නේ. අයනික සංයෝග වල තියෙන්නේ අයනික බන්ධන. එතකොට මේකේ 3 B වලට එන්නේ මොකද්ද? මේ 3 A වලට මේක ලිතියම් ඔක්සයිඩ්. 3 B වලට එන්නේ අයනික බන්ධන. හරි. 4 කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණු දෙකක් සංයෝජනයේ වී සෑදෙන CO2 අණුවේ ලුයිස් ව්‍යුහය අඳින්නලු. ඔයා දන්නවා කාබන් නෙවෙන්නේ කාබන් වල සංයුජතාවය කීයද? 4යි. ඔක්සිජන් වල සංයුජතාවය කීයද? 2යිනේ. හරි. එතකොට කාබන් බන්ධන 4ක් හදන්න ඕනේනේ. එයා එක පැත්තකින් ඔක්සිජන් එක ඔක්සිජන් එකක් තියාගන්නවා, අනිත් පැත්තෙන් තව ඔක්සිජන් එකක් තියාගන්නවා. බන්ධන අයනිකයි දුව. හරි. එතකොට කාබන් බන්ධන දෙකක් හදනවා නේ. කාබන් බන්ධන දෙකක් හදනවා. ඇයි? එයාගේ සංයුජතාවය 4 හින්දා. ඔක්සිජන් බන්ධන එක ඔක්සිජන් කෙනෙක්ට බන්ධන දෙක ගානේ දෙකක් තියෙනවා. හරිනේ. එතකොට ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා තියෙනවා මේ බන්ධනයට. එතකොට මෙයාගේ තව කීයක් ඉතුරුයිද? තව 4ක් ඉතුරුයි. මොකද ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යිනේ. 4ක් එකසර ඉලෙක්ට්‍රෝන විදිහට තියෙනවා, දෙකක් බන්ධන හදාගන්න දීලා තියෙනවා. මේ තියෙන්නේ කාබන් ඉලෙක්ට්‍රෝන දෙක. මේ තියෙන්නේ අනිත් දෙක. මේ ඔක්සිජනුත් එහෙමයි. දෙකක් බන්ධන හදාගන්න දීලා තියෙනවා. 4ක් මෙන්න මෙහෙම. හරිනේ. ඔන්න කාබන් ඩයොක්සයිඩ් අණුවේ ලුයිස් ව්‍යුහය. තික්කතිර ව්‍යුහය කියන්නේ ඕක නෙමෙයි ඈ. ලුයිස් ව්‍යුහය තමයි අපෙන් අහන්නේ. ඊළඟ ප්‍රශ්න. මෙන්න මේක කොටුව ඇතුලේ යනදනම් හරියටම හරි සම්පූර්ණ ලකුණු තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ. මිනිරම් හා දියමන්ති අණු කාබන්හි ප්‍රධාන බහුරූපී ආකාරවල. මේ බහුරූපී ආකාරවල විද්‍යුතය සන්නායනය කරන්නේ කුමන ආකාරයේද කියලා අහනවා.
බහුරූපී ආකාර කියන්නේ ළමයි එකම මූලද්‍රව්‍ය විවිධ ආකාර වලින් තියෙනවා නම් කාබන් තමයි ප්‍රධාන වශයෙන්ම බහුරූපී ආකාරය. ඔයගලන්ට උගන්වන්නේ නම් කාබන් වල බහුරූපී ආකාර දෙකයි. පිනිරණුයි දියමන්ති. මේ මැණික් කියන්නේත් එක බහුරූපී ආකාරයක්. ඔයා මතක තියාගන්න මිනිරන් දියමන්ති දෙක මැණික් එකක් තව ඒවා තියෙනවා. හොඳේ. ඒවා උන්නේ ඔයා උසස් පෙළ ඔයා දැන් O level ඉවර වෙනවනේ. තව මාස 4කින් 5කින් පසු A level වලට යනවනේ. ඒකයි එක විෂයන් කරන්නේ. ඔයා විද්‍යා විෂයන් කරනවා එක්ක මැත්ස් හරි බයොලොජි හරි කරනවා නම් ඔයාට තව ඔය බහුරූපී ආකාර ගැන ඉගෙන ගන්න පුළුවන්. හරි. මොනවාද විද්‍යුතය සන්නායනය කරන්නේ? දියමන්ති විද්‍යුතය සන්නායනය කරන්නේ නැහැ. මිනිරන් තමයි විද්‍යුතය සන්නායනය කරන්නේ. මෙම ආවර්තයේ ඇති මූලද්‍රව්‍ය වලින් පළමු අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍යයත් විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍යයත් සඳහන් කරන්න. පළමු අයනීකරණ ශක්තිය අඩුම මූලද්‍රව්‍ය. අයනීකරණ ශක්තිය කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙන්න ඉලෙක්ට්‍රෝන ගලවන්න ඕන ශක්තියනේ අයනීකරණ ශක්තිය කියන්නේ. පරමාණුවක තියෙන ඉලෙක්ට්‍රෝන ගලවලා අයින් කරන්න දෙන්න ඕන ශක්තියට අපි කියනවා අයනීකරණ ශක්තිය කියලා. අපි දන්නවා ආවර්තයක් දිගේ මේ අතට යද්දී අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ඇයි ඒ වැඩි වෙන්නේ? මේක දෙවනි ශක්ති මට්ටමනේ. ඒ කියන්නේ කොහොමත් එයාගේ ශක්ති මට්ටම් දෙකයි තියෙන්නේ. ශක්ති මට්ටම් කොහොමත් දෙකයි තියෙන්නේ. හැබැයි ළමයි මේ අතට යන්න න්‍යෂ්ටියේ තියෙන ධන ආරෝපණ ගාන වැඩි වෙනවා. ඇයි ඒ? මේ අතට යන්න ප්‍රෝටෝන ගාන වැඩි වෙනවනේ. ප්‍රෝටෝන ගාන වැඩි වෙනවා කියන්නේ න්‍යෂ්ටියේ තියෙන ධන ආරෝපණ ගාන වැඩි වෙනවා. ඊළඟ දේ තමයි මේ අතට යන්න න්‍යෂ්ටියේ තියෙන ධන ආරෝපණ ගානත් වැඩි වෙනවා. ඒත් එක්කම ශක්ති මට්ටම් වල තියෙන ඉලෙක්ට්‍රෝන ගානත් වැඩි වෙනවා. දුරේ වෙනසක් වෙන්නේ නැහැ. එතකොට මොකද්ද ළමයි වෙන්නේ? ගලවන්න අමාරු වෙනවා. ගලවන්න අමාරු වෙනවා. ඇයි? ධන ආරෝපණ ගානත් වැඩි, ඍණ ආරෝපණ ගානත් වැඩි. මෙහෙට යන්න ඉලෙක්ට්‍රෝන ගලවන්න අමාරු වෙනවා. ඒ දෙන්න අතර තියෙන වැදීම ශක්තිවත් වෙනවා. එහෙනම් මෙන්න මේ පැත්තෙම ඉන්න අයගේ තමයි අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ. ලිතියම්ගේ තමයි අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ. sorry ලිතියම්ගේ තමයි අයනීකරණ ශක්තිය අඩුම වෙන්නේ. හරිනේ. මෙහෙට යන්න අයනීකරණ ශක්තිය වැඩි වෙයි. අයනීකරණ ශක්තිය වැඩි වේ. මෙහෙට යන්න අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. අයනීකරණ ශක්තිය අඩුම ලිතියම්ගේ. හරි. ඊළඟ එක ඒක නම් ඕන් තරම් දන්න. හැම ප්‍රශ්නේදී බහ වුණානේ හැම අවුරුද්දෙම. විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය අපි දන්නවා ආවර්තිත වගුවේ තියෙන මූලද්‍රව්‍ය වලින් විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ ෆ්ලුෝරින්. විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය ෆ්ලුෝරින්. ඒක මතක තියාගන්න ඈ. මේ ප්‍රශ්නේ මතක තියාගන්න ඕනේ ඒවා දෙකයි. මෙහෙට යන්න අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. එක කාණ්ඩයක මෙහෙට යන්න කාණ්ඩයේ ආවර්තයක මෙහෙට යන්න අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. ෆ්ලුෝරින් තමයි විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍ය. හරි. ඒක B කොටස යන. B කොටස. හරි. B. විද්‍යාගාරයේදී ඔක්සිජන් වායු නියදියක් නිපදවා ගැනීමේ පරීක්ෂණයකට අදාළව පහත ප්‍රශ්න පදනම් වේ. ඔක්සිජන් වායු හදා ගන්න ඕනේ. පහත තියේදී සංයෝග අතුරින් ඔක්සිජන් වායු නිපදවා ගැනීමට භාවිතා කළ හැකි වන. කැල්සියම් කාබනේට් වලින් ඔක්සිජන් හදන්න බෑ. මැග්නීසියම් සල්ෆේට් වලින් ඔක්සිජන් හදන්න බෑ. පොටෑසියම් පර්මැංගනේට් KMnO4 පොටෑසියම් පර්මැංගනේට් ඔකෙන් පුළුවන් අපිට ඔක්සිජන් හදාගන්න. පොටෑසියම් පර්මැංගනේට් වලින් ඔක්සිජන් හදන්න පුළුවන්. කොන්ඩිස් කියන්නේ අර තුවාල වලට දාන්නේ දම් පාට එක. පොටෑසියම් පර්මැංගනේට්.
මේක රත් කරාම ළමයි වියෝජනය වෙනවා සංයෝග බවට. මට හරියට මතක නෑ. MnO2 ධන K2MnO4 ඔක්සිජන් මේක රත් කරාම වියෝජනය වෙනවා. හරිනේ. මේක අහනවා දෙවෙනි එක රෝමි ලක්ෂණ දෙක. ඔබ ඉහත සඳහන් කළ සංයෝග පමණක් භාවිතා කර ඔක්සිජන් වායු නිපදවා ගැනීමේදී සිදුවන්නේ කුමන වර්ගයේ රසායනික ප්‍රතික්‍රියාවද? මේකට අපි කියනවා වියෝජන ප්‍රතික්‍රියාවක් කියලා. රෝමි ලක්ෂණ දෙක වියෝජන ප්‍රතික්‍රියාව. මේක ලියන්න එපා මේක බලලා ලියන්න හරියට. හරි ඊළඟ ප්‍රශ්නේ. පරීක්ෂණයේ සිදු කිරීමේදී අදාළ සංයෝගය බහා වීම සඳහා මොකක් මේක බලලා ලියන්න. මේ ප්‍රතික්‍රියාව වියෝජන ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ අපි මේකට පාවිච්චි කරන්න ඕනේ මොකක්ද කියලා හිතලා කියන්න. පරීක්ෂණ නලයකින් පුළුවන්ද නැත්නම් කැකෑරුම් නලයක් ඕනේද? පරීක්ෂණ නලයකින් පුළුවන්ද කැකෑරුම් නලයක් ඕනේද? කැකෑරුම් නලය. හරියට හරි. මොකද ළමයි පරීක්ෂණ නලයක් අපිට පාවිච්චි කරන්න බෑ රත් කරන එකකට. සාමාන්‍ය වීදුරු වලින් හදලා තියෙන්නේ. එතකොට එයා පුපුරනවා. ඊගා ඔය දෙකක් මිශ්‍ර කරන්න වගේ පරීක්ෂණ නලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කැකෑරුම් නලයකින් අපිට පුළුවන් ඉහළ උෂ්ණත්වයක් දක්වා රත් කරන්න. මොකද එයා හදලා තියෙන්නේ බෝරෝන් සිලිකේට් කියලා වීදුරු ජාතියකින්. ඒකින්ද අපිට ඕන තරම් රත් කරන්න පුළුවන්. දැන් උත්තරේ ඉන්නේ මොකද්ද? රෝමි ලක්ෂණ 3ට කැකෑරුම් නලයක්. මෙම පරීක්ෂණයේදී නිපදවන ඔක්සිජන් වායුව එක්රස් කර ගැනීම සඳහා විද්‍යාගාරයේදී භාවිතා කරන ක්‍රමය කුමන නමකින් හැඳින්වේද කියලා අහනවා. මොකද්ද ළමයි කියන්නේ? ඔක්සිජන් එකතු කරගන්න. ඔක්සිජන් එකතු කරගන්න අපි කියන ඔකට ජලයේ යටිකුරු විස්ථාපනය කියලා. ඒ කියන්නේ මේක උඩටම ජලය පිරලා තියෙද්දි උඩටම ජලය පිරලා තියෙනවා නම් මේක උඩ ඔක්සිජන් එන්න ජලය ටික මොකක්ද වෙන්නේ? ඔක්සිජන් උඩ පිරෙන්න ජලය ටික පල්ලෙහාට යනවා. හරිනේ. ජලය පල්ලෙහාට විස්ථාපනය වෙනවා. අපි ඒකින්ද ඔකට කියනවා ජලයේ යටිකුරු විස්ථාපනය කියලා. හරි. රෝමි ලක්ෂණ 7 sorry. ව්‍යුහගත රචනාංක 4. කියමු ළමයි. පිළිහුඩුවෙකුට පොකුණක් තුල සිටින මාළුවෙකු නිරීක්ෂණය වන අවස්ථාවකට අදාළ කිරණ සටහනක් රූපයේ දී ඇත. ඔබට දැකලා ඇති ඔය ස්විමින් pool එකකට වගේ කොහෙද හරි ගියාම වතුර හෙන ගැඹුර නෑ වගේ. පොළව ඉස්සිලා වගේ තියෙන්නේ. වතුර ගැඹුර නෑ වගේ බැලුවහම. හැබැයි අපි ඩොගොස් ගාලා පැන්නොත් එහෙම මොකක්ද වෙන්නේ? එතකොට ගිලෙනවනේ. අර ඇත්ත ගැඹුර අඩු වෙලා වගේනේ පේන්නේ. ගැඹුර අඩු වෙලා වගේ. ඕක වෙන්නේ ළමයි වර්තනයක් හින්දා. මොකද අපි බලන්නේ වාතයේ ඉඳලා ජලයේ පතුල තමයි බලන්නේ. පාරදෘශ්‍ය මාධ්‍ය දෙකක්. වර්තනයක් සිද්ධ වෙනවා. ඒක හින්දා තමයි පතුල ඉස්සිලා වගේ වෙන්නේ. ඕක තව අපිට බලද හැකි නිකන් වීදුරුවකට දාලා බලන්නකො පැන්සල දෙකට ගැටලා වගේ තමයි පේන්නේ. හරි. බලමු රූපයෙන් නේද? මෙන්න මෙහෙම තියෙනවා. මාළුවා නබිලිහුවා. හරි. මොනවද තියෙන්නේ?
අපෙන් අහනවා මෙන්න මේ කෝණය මොකක්ද කියලා. සිම්පල් i මේ කෝණය මොකක්ද කියලා අහනවා. අපි i වලට කියනවා පතන කෝණය කියලා. r ට කියනවා වර්තන කෝණය කියලා. වර්තන කෝණය. රූපය ඇඳලා ලියාගෙන. හරි. පතන කෝණයයි වර්තන කෝණය. එහෙනම් මෙන්න මේ කිරණයට අපි මොකක්ද කියන්නේ? මෙයාට අපි කියනවා පතන කිරණය කියලා. පතන කිරණය. එයාට අපි කියනවා වර්තන කිරණය කියලා. හරි ළමයි පතන කිරණයයි වර්තන කිරණයයි. අපෙන් අහන්නේ පතන කෝණයයි වර්තන කෝණයයි. i කියන්නේ පතන කෝණය, r කියන්නේ වර්තන කෝණය. රෝමිලක්ෂණ දෙක. පහත දැක්වෙන මාධ්‍ය දෙක සැලකිල්ලට ගනිමි. sin i බෙදීම sin r නියතය කුමක්දයි සඳහන් කරන්න. මෙන්න මෙතන තියෙන කෝණයේ sin අගය. මෙන්න මෙතන තියෙන i කෝණයේ sin අගය r කෝණයේ sin අගයෙන් බෙදුවහම sin i බෙදීම sin r. ඔයගොල්ලෝ දන්නවා නේද ගණන් වල sin බලන්න. උගන්වනවනේ sin බලන්න, cos බලන්න, tan බලන්න උගන්වනවනේ. ඒකේ අනුපූරකයක් බලන්න උගන්වනවනේ. හරි. එතකොට sin i බෙදීම sin r හැම වෙලාවෙම මෙන්න මේ වගේ මාධ්‍ය දෙකක් ගත්තොත්, ඒ කියන්නේ අපි හිතමු මෙයා ජලය, මෙයා වාතය කියලා. එතකොට ජලයේ එන කෝණයේ sin අගය බෙදීම වාතයේ එන කෝණයේ sin අගය නියතයක් හැම වෙලාවෙම. නියතයකි. අපි ඕකට කියනවා වචනයක් වර්තනාංකය කියලා. වර්තනාංකය. මෙතන ළමයි ප්‍රශ්නය අහන්නේ මොකද්ද? නියතය කුමක්දයි සඳහන් කරන්න. නියතය තමයි අපි කියනකොට වර්තනාංකය කියලා. ඒ කියන්නේ මේ කෝණය කොච්චර වෙනස් කරත්, i කෝණය කොච්චර වෙනස් කරත් ඒකට අදාළව r කෝණය වෙනස් වෙනවා. ඒක හැම වෙලාවෙම නියතයක් ළමයි. මාළුවා සිටින්නේ යයි පිළිබිඹුවාට දර්ශනය වන්නේ ABC කුමන ස්ථානයේද කියලා අහනවා. ඒක අපිට හොයාගන්න වෙනවා. කොහොමද? මාළුවා මෙතන ඇත්තටම හිටියට කුරුල්ලට පේන්නේ එතන ඉන්නවා වගේ නෙමෙයි. කුරුල්ලට පේන්නේ මෙන්න මෙහෙම දික් කරාම මෙන්න මේ වගේ ලක්ෂයක ඉන්නවා වගේ තමයි පේන්නේ. මෙන්න මේ වගේ තැනක ඉන්නවා වගේ තමයි පේන්නේ. එහෙනම් ළමයි Aද Bද Cද? කො Aද Bද Cද? සංගරන්න ඕනේ. A වල ඉන්නවා වගේද පේන්නේ B වල ඉන්නවා. ඈ? B. හරි B. හරි අපි ඊළඟ ප්‍රශ්නේ. ඒකේ B කොටස. B කොටස හදා කරමු. හරි B පරිමතවල භාවිතා කරන උපාංග කීපයක සම්මත සංකේත නම් කරලා තියෙනවා. ඔතන තියෙන පළවෙනි එක මොකක්ද ළමයි? පළවෙනි එක ඩයෝඩයක්.
ඩියෝඩ් කියලා කියනවා ඩයෝඩ්. දෙවනි එක බලන්න අපි නිකන් මෙන්න මෙහෙම ඇද්දත් ඒක සාමාන්‍ය ප්‍රතිරෝධකයක්. හැබැයි ඔන්න ඔහොම එකක් ඇඳලා මෙන්න මෙහෙම ඊතල තුනක් දැම්මොත් මොකද්ද? මෙයා ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. එතකොට T කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. U කියන්නේ තමයි ධාරිත්‍රකයක්. ඔය දන්නෝ ධාරිත්‍රක කියන්නේ යාට පුළුවන් ආරෝපණ ගබඩා කරලා තියාගන්න. W කියන්නේ මොකද්ද? W කියන්නේ ට්‍රාන්සිස්ටරයක්. මේ නිකම් ප්‍රතිරෝධක මේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක මෙන්න මෙහෙම දැම්මොත් එහෙම එයාට අපි කියනවා විචල්්‍ය ප්‍රතිරෝධකයක් කියලා. එතකොට X කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. අපිට පුළුවන් එයාගේ ප්‍රතිරෝධය වෙනස් කරගන්න. T එතකොට මොකද්ද? T ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක්. W ට්‍රාන්සිස්ටරයක්. X කියන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක්. හරි. රෝමි දක්වන 2. ලියාගත්තනේ 10 කියන්න ඕනේ. හරි. රෝමි දක්වන 2. විද්‍යාගාරයේදී නිර්මාණය කරන ලද පරිපථ 4 සම්මත සංකේත සහිත 1 2 3 4 මගින් දී ඇත. එම පරිපථ සඳහා 1.5 වෝල්ට් වන කෝෂ 2.5 වෝල්ට් වන බල්බ සර්ව සම ඩයෝඩ හා ස්විච් භාවිතා කර ඇත. හරි. දැල් වෙනවද නොදැල් වෙනවද කියලා අහන්නේ. අපි එකින් එක බලමු. පළවෙනි එක. බල්බ් එක තියෙනවා. බල්බ් එකට කොච්චරක වෝල්ටීයතාවයක් ඕනේද? 2.5 වෝල්ට් ඕනේ වක්තු වෙන්න. බලන්න මේ බැටරි දෙක සම්බන්ධ කරලා තියෙන විදිය. මෙතන ළමයි බැටරි දෙක නිකන් ප්‍රතිවිරුද්ධව නේද සම්බන්ධ කරලා තියෙන්නේ. ස්විච් එකක් නම් මෙන්න මෙතන තියෙනවා. ස්විච් එක ඔන් කරොත් හත්තු වෙනවද? මේ බැටරි සම්බන්ධ කරලා තියෙන අනිත් පැත්තෙන් මෙන්න මෙහෙම සම්බන්ධ කරොත් හත්තු වෙන්නේ නැහැ. පළවෙනි එක හත්තු වෙන්නේ නැහැ ළමයි. බැටරි සම්බන්ධ කරලා තියෙන විදිය වැරදි. අපි දෙවෙනි එක බලමු. බල්බ් එක තියෙනවා. බැටරි ඒක නම් ගානට සම්බන්ධ කරලා තියෙනවා. අපි මෙතන ස්විච් එකක් තියෙනවා. මේකේ ගානට සම්බන්ධ කරලා ළමයි 1.5 කියන්නේ මෙතන තියෙනවා 3 වෝල්ට්. ඕනේ 2.5 වෝල්ට්. ඒකට මෙයා දැල් වෙනවා. පළමු එක්කෙනා දැල් වෙන්නේ නැහැ බැටරි සම්බන්ධ කරලා තියෙන වැරදි. විදිය වැරදි. බැටරි සම්බන්ධ කරන්න ඕනේ ළමයි. එකක් පස්සේ තව එකක් මෙන්න මෙහෙම ඉන්නේ. ඊළඟ එක මේ දෙක තේරුණානේ. අපි යන් තුන්වෙනි එකට. එක පත්තු වෙන්නේ නැහැ දෙක පත්තු වෙනවා. අපි බලමු තුන්වෙනි එක. තුන්වෙනි එක මොකද්ද තියෙන්නේ? ඩයෝඩයක් තියෙනවා. මේකේ බැටරි සම්බන්ධ කරලා තියෙන මෙන්න මේ අතට. ස්විච් එකක් වෙන්න මෙතනදී. හරි. ස්විච් එක ඔන් කරොත් ළමයි මෙයාගේ ධාරාව යන්න පෙළඹෙන්නේ මොන අතටද? ධාරාව යන්න පෙළඹෙන්නේ මෙන්න මේ අතට. හැබැයි මෙන්න මෙතනින් එහා පැත්තට ධාරාව යනවද? මෙතනින් එහා පැත්තට ධාරාව යන්නේ නැහැ. ඇයි එහෙම යන්නේ නැත්තේ? එහෙම යන්නේ නැත්තේ අපි දන්නවා ඩයෝඩයක් ගත්තොත් එහෙම ඩයෝඩේ කරා මෙන්න මේ දිශාවට ධාරාව යනවා. හැබැයි ඩයෝඩ් එක මෙන්න මේ පැත්තට ධාරාවක් යන්නේ නැහැ. හරිනේ. ඒ හින්දා මෙන්න මේ පරිපථයේ ධාරාව ගමන් කරන්නේ නැහැ. මෙන්න මෙතනින් අතර වෙනවා. ඒ කියන්නේ තුන්වෙනි එකෙත් බල්බ් එකේ ලයිට් පත්තු වෙන්නේ නැහැ. පැහැදිලි නේද? මෙතනින් ධාරාව නතර වෙනවා. ඒ ඩයෝඩයක් කරා මේ දිශාවට ධාරාව ගියාට මේ දිශාවට ධාරාව යන්නේ නැති හින්දා. හරි. මෙන්න මෙතනින් අතර වෙනවා ධාරාව යන්නේ. ඒ හින්දා පරිවර්තය සම්පූර්ණ වෙන්නේ නැහැ. වල්පත්තු වෙන්නේ නැහැ.
හරි ඕකේ අඳගන්න ළමයි හරිලා අපි බලමු ඊළඟ එක. තව මතක තියාගන්න ඕන දේ තමයි එතකොට ඩයෝඩයක් හරහා මෙන්න මේ දිශාවට ධාරාව ගියාට මේ දිශාවට ධාරාව යන්නේ නැහැ කියලා. ඊළඟ එක අන්තිම එක. අන්තිම අවස්ථාව. ඩයෝඩ හතරක සේතුවක් තියෙනවා. ඩයෝඩ හතරක සේතුවක්. මොනවද සේතුවන්නේ තියෙන්නේ? බැටරි ටික සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න ඔහොමනේ තියෙන්නේ ළමයි. හරි. බලමු දැන්. අපි හිතමු මෙන්න මෙහෙන් ධාරාවක් එනවා. මෙන්න මෙහෙන් ධාරාවක් එනවා. මෙන්න මෙහෙන් ධාරාවක් එනවා. ඊට පස්සේ ඒක මෙහෙට යන්නේ නැහැනේ. එතනින් මෙහෙට යන්නේ නැහැ. මේ දිශාවට යන්නේ නැහැ. කොහෙටද යන්නේ? මෙහෙම ඇවිල්ලා මෙතනින් මෙහෙට යනවා. ආයි මෙහෙට යන්න බෑ. කොහෙන්ද යන්නේ ළමයි? මෙන්න මේ පාරේ යනවා. බල්බ් එක හරහා ගියා. ගියා දැන් මෙතනින් උඩට ගියා. ආයි මෙහෙට ගිහිල්ලා වැඩක් නැහැ. ඇයි එහෙට ගිහිල්ලා වැඩ නැහැ? එහෙන් නෑ ආවේ. මෙයා මෙහෙම හැරලා මෙහෙම හැරලා
මෙන්න මේ පාරේ යනවා ළමයි මෙන්න මෙතෙන්ට වෙනවා මේ මෙතෙන්ට හරි එහෙනම් මොකක් වෙන්න ඕනද දැන් චක්‍රය සම්පූර්ණයි ඔය චක්‍රයේ දිගින් දිගටම ධාරාව යත හැකි දිගින් දිගටම යත හැකි ඒ කියන්නේ බල්බ් එක පත්තු වෙනවා හතරවෙනි අවස්ථාවේ බල්බ් එක පත්තු වෙනවා හරිනේ ඊළඟ එක B ඉහත ඒට අනුව එකෙහි දෙකෙහි ඔබ නිරීක්ෂණ මගින් එළබිය හැකි නිගමනය විභවාන්තර සම්බන්ධ කර ලියා දක්වන්න. හරි. මේක තේරුණාද ළමයි? මේක මකමු. කියන්න. විභවාන්තර මගින් පැහැදිලි කරන්න. හරි. බලන්න. ඒවල එකේ මොකක්ද උනේ? මේකේ බල්බ් එක මේ අතට ළමයි තිබ්බේ. කොහොම තිබ්බහම මෙන්න මේ දෙපැත්තෙම එකම විභවයක් නේ තියෙන්නේ. එකම විභවාන්තරයක් තමයි තියෙන්නේ. විභවයේ වැඩි එකක් අඩු එකක් කියලා නෑනේ. එතකොට මේ පරිපථයේ දිගේ විදුලි ධාරාව ගලාගෙන යන්නේ නැහැ. හැබැයි මේකෙදි මොකද්ද ළමයි උනේ? මේකෙදි මෙන්න මෙතන විභවාන්තරය වැඩි. මෙන්න මෙතන කීයද විභවාන්තරය? 2යිද sorry 3යි වෝල්ට්. මෙතන විභවාන්තරය 3යි වෝල්ට්. මෙතන විභවාන්තරය 0යි වෝල්ට්. හරි. ඒකින්ද විභවය වැඩි තැනක ඉඳලා අඩු තැනකට ධාරාව අරගෙන ගියා. ඒ කියන්නේ ළමයි මේ මෙතන විභවාන්තරය වැඩි ඒකින්ද මේ අතර ධාරාව අරගෙන ගියා. හැබැයි මේකේ මෙතනත් එකම විභවය මෙතනත් එකම විභවය මේකේ වාට එන්න පුළුවන් නිගමනය තමයි පරිපථයක ධාරාව ගලාගෙන යාම සඳහා පරිපථයේ විභවාන්තරයක් තිබිය යුතුය. අන්න ඒ වගේ එකක් ලිව්වා නම් හරි. පරිපථයක ධාරාවක් ගලාගෙන යාම සඳහා පරිපථයේ විභවාන්තරයක් තිබිය යුතුය. හරි. ඊළඟ ප්‍රශ්නේ. C ඉහත හතර පරිපථයේ ඇති බැටරි ඉවත් කර ඒ වෙනුවට සුදුසු වගයක් සහිත ප්‍රත්‍යවර්ත විභවයක් සම්බන්ධ කර ස්විචය සංයුත කරනු ලැබේ. මෙම පරිපථයට අදාළ ප්‍රධානයේ තරංග රටාව පහත රූපයේ දී ඇත. හරි. ළමයි මේකෙදි බලන්න අර කලින් එකේ තියෙන සේතුව ඒකේ දාරිද්‍රකයක් නැහැනේ ළමයි. දාරිද්‍රකයක් නැති හින්දා සුමටණය වෙන්න විදිහක් නැහැ. ඍජුකරණය වෙනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම ගමන් කරන ප්‍රත්‍යවර්ත තරංගය මෙන්න මෙහෙම තරංගයක් බවට පත් වෙනවා. ඒක අඳින්න ඕනේ වෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ තියෙන කොටු ගාන ගණන් කරලා අඳින්න ඕනේ. 3යි 5යි. මේ අතර තියෙන කොටු 5යි ළමයි. 5යි. ඒ කියන්නේ ඔය අඳින මෙන්න මේකෙත් මේ අතර කොටු කීයක් තියෙන්න ඕනේ? කොටු 5ම තමයි කියන්න ඕනේ. මෙන්න මේක තමයි ඔය අඳින්න ඕනේ. ඇයි ඒ? එතන වෙන්නේ පූර්ණ තරංග ඍජුකරණයක්. හැබැයි සුමටණය වෙන්නේ නැහැ දාරිද්‍රකයක් නැති හින්දා. පූර්ණ තරංග ඍජුකරණය වෙනවා. හරිනේ. C වලට මෙන්න මේක ගන්නවා. ඔයා හරි ගානට කොටු 5ක් ගණන් කරලා. කො ඇඳපු ළමයි ඉන්නවද? ඔක ඇඳද කලින්? ඔව් සර්. නියමයි. පිනිදි ඇඳද? උමානි ඇඳද? ඇඳේ නැද්ද? ඇඳද? හොඳයි හොඳයි. හරි. අපි යන අන්තිම ප්‍රශ්නෙට මේකේ D සුමටණය කරන්න නම් මොකක්ද කියලා අහන්න ඕනේ. මොකක්ද ළමයි සුමටණය කරන්න නම් ඕනේ? සුමටණය කියන්නේ දැන් අපි
ඩයෝඩ 4ක සේතුවක් පාවිච්චි කරලා මෙන්න මේ වගේ හදාගත හැකියි. හැබැයි මෙන්න මෙහෙම තියෙන එක අපිට විදුලි උපකරණයකට දෙන්න බෑ. ඇයි ඒ? මේ මෙතෙන්දි වෝල්ටීයතාවය අඩුයි, මෙතෙන්දි මෙතෙන්දි වෝල්ටීයතාවය වැඩි, මෙතෙන්දි වෝල්ටීයතාවය අඩුයි. ආයි මෙතෙන්දි වැඩි, ආයි අඩුයි. විදුලි උපකරණයට ඔහොම දුන්නොත් එහෙම හරියන්නේ නැහැ. මොකද එයාට හානි වෙන්න පුළුවන්. වෝල්ටීයතාවය අඩු වැඩි වෙනවනේ. ඒකින් අපි ධාරිත්‍රකයක් පාවිච්චි කරලා ඕකට අපි කියනවා සුමටනය කරනවා කියලා. මෙන්න මේ තරංගය මෙන්න මේ හැඩයට හදා ගන්නවා. එතකොට අර ඉහළ පහළ යන එක අඩුයිනේ. හරි නේද? ඔකට අපි කියනවා පූර්ණ තරංග ඍජුකරණය කළා ඊට පස්සේ සුමටනය කරනවා කියලා. ඒකට ඕනේ මොකද්ද? ධාරිත්‍රකයක්. ධාරිත්‍රකයේ තියෙන්නේ මොකේද? U. ධාරිත්‍රකයක් තමයි ඕනේ. හරි. අපි යන් ඒකේ B කොටසට. ළමයි 4 වෙනි ප්‍රශ්නේ තේරුණාද? 4 වෙනි ව්‍යුහගත රචනා ප්‍රශ්නේ තේරුණාද? ඔය කතා කරා. තේරුණාද? තේරුණාද 4 වෙනි ප්‍රශ්නේ? අපි යම් මේක ඊළඟ කොටසට අපි යම් මේකේ B කොටස B කොටසේ පස්වෙනි ප්‍රශ්න. හරි. දැන් ළමයි මේ යන්නේ දෙසැම්බර් මාසයේ අන්තිම දවස් කීපයනේ. හෙට නත්තල්නේ. ඔක්කොමලා බුද්ධ ධර්මද? කැතලික් අය ඉන්නවා? ඔක්කොමලා බුද්ධ ධර්ම. ශ්‍රේණි අයෝධ්‍යා මහීෂ ඉනිදි කොමලා බුද්ධ ධර්ම. ක්‍රිස්මස් නැද කාටවත්? කමන්නේ. හරි. ළමයි මේ යන්නේ මේ මාසේ අන්තිමනේ. ඊළඟ 2022. දෝරවාගේ ජීවිතේ එක තීරණාත්මක අවුරුද්දක් තමයි 2022 කියන්නේ. මොකද ඔයා ශිෂ්‍යත්වයේ ලිව්වේ කවද්ද? 22න් 14 13 වගේ දවස් ශිෂ්‍යත්වයේ ලිව්වේ. 14 13 15 හරි. එතකොට ශිෂ්‍යත්වය ලියන කාලේ මුකුත් දන්නේ නැහනේ. ඒ කියන්නේ මේ විභාග ශිෂ්‍යත්වයක් තියෙනවා ගිහිල්ලා ලිව්වා. ඒකෙන් මොකද්ද වෙන්නේ කියලාවත් දන්නේ නැතුව ලිව්වේ. හැබැයි දැන් O level කියන්නේ ඔයාගේ ජීවිතයේ එක තීරණාත්මක විභාගයක්. ඒකෙදි තීරණය වෙනවා ඉස්සරහට මොකක්ද කරන්න කියලා. ඔයා ඉස්සරහා ජීවත් වෙන අවුරුදු ගානම කොහොමද වෙන්නේ කියලා මේකෙන් තීරණය වෙනවා. ඒකින්ද මේ දවස් ටිකේ හොඳට මහන්සි වෙන්න. මහන්සි වෙලා වැඩ කරන්න. මොකද O level එක්සෑම් එකෙන් පස්සේ ඊට පස්සේ A level පටන් ගන්නකන් දවස් ටිකේ නිදහසේ හිටියා. ඒකින්ද මේ දවස් ටිකේ උත්තරීමෙන් මහන්සි වෙලා වැඩ කරන්න මේ අවුරුද්දේ. මේ අවුරුද්දේ නෙමෙයි ඊළඟ අවුරුද්දේ. මොකද මේ අවුරුද්දේ හම්බෙන අන්තිම දවසනේ. ඒ හින්දා උපරිම තමන්ට පුළුවන් උපරිමෙන් වැඩ කරන්න. මොකද සෑහෙන අමාරුයි විෂයන් 9ක් එක්ක වැඩ කරනවා කියන එක. එකිනෙකට වෙනස් ඒවා. ඒක හින්දා මොකද ඉස්කෝලේ තිබෙන්නේ නැහැ, පන්ති තිබෙන්නේ නැහැ, ඔන්ලයින් ඉගෙනුවේ ඒවා ඉච්චර හරියට සමහර තැන් තේරුම්ෙන්නේ නැතුව ඇති. සමහර පාඩම් කියවලා තේරුම් ගන්න වෙන්නේ. ඒතකොට ඔයාට අර අපි විභාග කරන O level ලියන කාලයට වඩා ඔයාට දැන් චුට්ටක් අමාරුයි. මොකද ඉස්කෝලේ නැතුව අර මගේ අරිච්ච දේවල් ගොඩක් තියෙන හින්දා හැම විෂයකම වගේ. ඒ හින්දා තමන්ට හැකි උපරිමෙන් වැඩ කරන්න. ඔගල අම්මල තාත්තලා ඔගලයන් බලාපොරොත්තු වන දේවල් ගොඩක් අඩු වෙන්න තියෙන්නේ.
එකකින් බිම බලාපොරොත්තු වෙන දේ තමයි වා හොඳට වැඩ කරයි කියලා. හොඳට විභාග පාස් වෙයි කියලා ඒ හින්දා මේ දවස් ටිකේ උපරිම වැඩ කරා. හරිනේ. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට. B කොටස පහේ A පහේ AB කියලා කොටස් දෙකක් තියෙනවා. පහේ K කොටස. මම කිව්වා රචනා ප්‍රශ්න කරද්දී මුලින්ම ඔක්කොම හොඳට කියවලා වැඩිම ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න තුන තෝරගන්න කියලා. මිනිසාගේ රුධිරයේ අඩංගු සංඝටක කීපයක් පහද දැකේ. රතු රුධිරාණු, සුදු රුධිරාණු, පට්ටික, ප්‍රෝටීන්, ග්ලූකෝස්, කැල්සියම්, දායක අයන, යූරියා. රුධිරයේ වැඩිපුරම අඩංගු රතු රුධිරාණු වර්ගයේ කුමක්ද කියලා අහනවා. ඒවල එක මොනවද ළමයි රුධිරයේ වැඩිපුරම තියෙන්නේ? sorry. රුධිරයේ වැඩිපුරම අඩංගු රුධිරාණු වර්ගය මොකක්ද කියලා අහනවා. මොකක්ද ළමයි? සුදු රුධිරාණුද? රතු රුධිරාණුද? වැඩිපුරම තියෙන්නේ. මොකද ළමයි වැඩිපුරම තියෙන්නේ? රතු රුධිරාණු තමයි වැඩිපුරම තියෙන්නේ. ඊට සාපේක්ෂව ගොඩක් අඩුයි රතු සුදු රුධිරාණු තියෙන ප්‍රමාණය. හරිනේ. එක ඉන්නේ රතු රුධිරාණු. ඒක දෙක. ඉහත සඳහන් සංඝටක අතරින් රුධිර ප්ලාස්මාවට අයත් සංඝටක දෙකක් කියා ගන්න. ඔතන තියෙන ඒවා රුධිර ප්ලාස්මාවේ දිය වෙලා තියෙන්නේ මොනවද ළමයි? රුධිර ප්ලාස්මාව කියන්නේ රුධිරයේ තියෙන දියරමය කොටස. රුධිරයේ තියෙන ඝන කොටස තමයි රුධිර සෛල. දියරමය කොටසේ මොනවද තියෙන්නේ? මොනවද දියරමය කොටස තියෙන්න පුළුවන් ළමයි? මොනවාද? ප්‍රෝටීන් තියෙන්න පුළුවන්. ඊට පස්සේ ග්ලූකෝස් තියෙන්න පුළුවන්. ප්‍රෝටීන් තියෙන්න පුළුවන්. ග්ලූකෝස් තියෙන්න පුළුවන්. මෙතන තියෙන ඒවා තමයි කැල්සියම් ධන දෙක තියෙන්න පුළුවන්. යූරියා තියෙන්න පුළුවන්. ඔය ඔක්කොම රුධිර ප්ලාස්මාවේ දිය වෙලා තියෙනවා. ඔයා දැකලා තියෙනවා රුධිර ප්ලාස්මාව තුවාලයක් වුණාම සරව වගේ ඉන්නේ. ඒ රුධිර ප්ලාස්මා නිකන්. හිතන්නකෝ ඔයා වැටෙනවා කියලා. වැටෙනව ලේන් නැතුව අර නිකන් සුදු පාට දියරයක් ඉන්නේ. ඒ රුධිර ප්ලාස්මාව. ඊළඟට අහනවා රුධිරයේ තියෙන නයිට්‍රජනීය බහිස්රාවීය ද්‍රව්‍ය මොකද්ද? යූරියා තමයි මෙතන තියෙන ඒවා නයිට්‍රජනීය බහිස්රාවීය ද්‍රව්‍ය. ඊට අමතරව මෙතන නෑ යූරික් අම්ලයක් තියෙන්න පුළුවන් ළමයි. තුන්වෙනි ප්‍රශ්නේ. 3A පහතදී ඇත්තේ එක්තරා වර්ගයකට අයත් රුධිර සෛලයකි. ඉහත සඳහන් කුමන සංඝටකයට අයත් වේද? මොන සෛලයක්ද ළමයි ඔය තියෙන්නේ? රතු රුධිරාණුද සුදු රුධිරාණු සෛලයක්ද රූපේ තියෙන්නේ? මොන රුධිරාණු සෛලයක්ද තියෙන්නේ? ඔබ සුදු රුධිරාණු සෛලයක්. හරි. සුදු රුධිරාණු සෛලයක්. සුදු. ඇයි එහෙම කියන්නේ? සුදු රුධිරාණු සෛල තමයි ළමයි මෙන්න මෙහෙම අර කෑලි වලට බෙදිලා තියෙන්නේ මේ අෂ්ටිය. මේ අෂ්ටිය කෑලි වලට බෙදිලා තියෙන්නේ සුදු රුධිරාණු. රතු රුධිරාණු වල ඔන්නෝම හැඩයක් නෙමෙයි තියෙන්නේ. පැත්තෙන් බැලුවම ඔහොම හැඩයක් තියෙන්නේ රතු රුධිරාණු වල. අනිත් එක රතු රුධිරාණු වල න්‍යෂ්ටියක් නැහැ. ඔක සුදු රුධිරාණු. ඊට පස්සේ මොකක්ද අහන්නේ? ඉහත එහි දක්වා ඇති රුධිර සෛලය ඇතන රුධිර සංඝටකයේ මගින් ඉටු කරන කෘත්‍යයක් සඳහන් කරන්න. මොනවද ළමයි සුදු රුධිරාණු වලින් කරන්නේ? සුදු රුධිරාණු මොකද කරන්නේ? ප්‍රතිශක්ති ගන්න නියම. සුදු රුධිරාණු ප්‍රතිශක්තිය හදනවා. හිතන්නකෝ ඔයාලට කොරෝනා හැදුනා කියලා. එතකොට කොරෝනා වෛරසය ඇඟේ තියෙනවානේ. කොරෝනා වෛරසය ඇඟේ තියෙද්දි ළමයි අපේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය වගේ ඒ කොරෝනා වෛරසය අඳුරගෙන එයා විනාශ කරන්න අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හදනවා. අපි ඒවට කියනවා ප්‍රතිදේහ කියලා. හරිනේ. එතකොට ප්‍රතිදේහ හදන්නේ සුදු රුධිරාණු වගේ. එතකොට පළවෙනි එක තමයි සුදු රුධිරාණු කරන
sorry පළවෙනි දේ තමයි සුදු රුධිරාණු කරන ප්‍රතිදේහ නිපදවීම. ප්‍රතිදේහ හදන. ප්‍රතිදේහ හදලා විනාශ කරනවා ශුද්‍ර ජීවීන්. ඒ හදන ප්‍රතිදේහ අපේ ඇඟේ කාලයක් තියෙනවා. සැලකිය යුතු කාලයක් තියෙනවා. ඒක හින්දා ළමයි අපිට ඔය පැපොල කම්බුල් ගාය වගේ වෛරස් එකකට හැදිලා ප්‍රතිදේහ හැදුවට පස්සේ ආයේ ඒක හැදෙන්නේ නැහැ අපිට. ඇයි ඒ? එද්දිම දන්නවා මේ වෛරස් එකකට ඇතුල් වුණේ කියලා. ඒක ප්‍රතිදේහ තියෙන හින්දා ටක් ගාලා විනාශ කරලා දානවා. ඒකයි අර කොරෝනා හැදිලත් මාස 6ක් විතර යනකම් ප්‍රතිශක්තිකරණෙන්නත් පාවිච්චි කරන්න එපා කියන්නේ. ඒවා තියෙන්නේ කෘතිමව හදපු ප්‍රතිදේහ. සයිනෝබාම් ඔය විදින්න බෙහෙත්. ඒවා තියෙන කෘතිමව හදපු ප්‍රතිදේහ තියෙන ඒවා ඇඟේ තිබ්බාම අර කොරෝනා හැදුනහම ඒවා මාස 6ක් විතර අපේ ඇඟේ තියෙනවා. ඒ වැඩියෙනුත් තියෙනවා. එතකොට ආයි එන්නතක් විදින්න ඕනේ නැහැ. ඒකයි කියන්නේ හැදුනට පස්සේ මාස 6ක් විතර යනකම් එන්නත් විදින්න එපා කියලා. ප්‍රතිදේහ හදනවා. අනිත් එක මෙයාට පුළුවන් එකපාරටම ගිල ගන්න. ඒ කියන්නේ මොකෙක් හරි ශුද්‍ර ජීවියෙක් හිටියොත් එහෙම මෙයාට පුළුවන් මෙන්න මේ ශුද්‍ර ජීවිය ගිල ගන්න. අපි ඒකට කියනවා භක්ෂණය කියලා. භක්ෂණය. භක්ෂණය වගේ ශුද්‍ර ජීවීන් විනාශ කරනවා. ප්‍රතිදේහ හදලා ශුද්‍ර ජීවීන් විනාශ කරනවා. අපේ නෑනේ. B. එක ප්‍රතිදේහ නිපදවීම. දෙක භක්ෂණය. භක්ෂණය කියන්නේ ශුද්‍ර ජීවීන් ගිලිනවා. භක්ෂක සෛලිකතාවය කියලා කියනවා. හරි. 4 රෝමි දක්වා 4. හරි රෝමි දක්වා 4. හිංසාවේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධයක් ලියා දක්වන්න. මොනවද ළමයි මිනිසාගේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත රෝගාබාධ ඔයාලා දන්නේ මොනවද? අපි දන්නම එක අධිරුධිර පීඩනය. හෘදයාබාධ. ඔය තමයි මිනිසාගේ රුධිර ප්‍රසංසරණ පද්ධතිය ආශ්‍රිතව ඇතිවන ප්‍රධාන රෝග. මේ A. B අහනවා ඩෙන්ගු හැදුනහම මොනවද අඩු වෙන්නේ කියලා. ඩෙන්ගු හැදුනහම මොනවද ළමයි අඩු වෙන්නේ? සුදු රුධිරාණුද රතු රුධිරාණුද පට්ටිකාද? ඩෙන්ගු හැදුනහම අඩු වෙන්නේ මොනවද? මොනවද? ඩෙන්ගු හැදුනහම පට්ටිකා. අර කියන්නේ ඩෙන්ගු හැදලා තියෙද්දි ප්ලේට්ලට් කවුන්ට් එක අඩු වෙනවා කියලා. රුධිර පට්ටිකා තමයි අඩු වෙන්නේ. ඩෙන්ගු හැදිච්ච කෙනෙක්ගේ අඩු වෙන්නේ රුධිර පට්ටිකා. ඒත් එක්ක මට කියන්න රුධිර පට්ටිකා වලින් කරන කාර්යය මොනවද? රුධිර පට්ටිකා වලින් කරන වැඩේ දැන් දන්නවා. සුදු රුධිරාණු වලින් කරන වැඩේ දන්නවා. රතු රුධිරාණු වලින් ඔක්සිජන් අරයි යන්නේ පට්ටිකා වලින්. තුවාලයක් වුණාම රුධිර කැටියක් හදනවා. එතකොට රුධිර වහනය නතර වෙනවා. හරි. ඒක තමයි පට්ටිකා වලින් කරන වැඩේ. අපි යම් පහේ ඊළඟ කොටසට B කොටසට. පහේ A හරි. පහේ B කොටසට යන්න. පහේ B. හරි. රෝවිලක්කන් එක. මෙතන කරන්න ළමයි ශාකයක් බද්ධ කිරීමක්. ශාක බද්ධ ඒ කොටසේ පස්සේ දීක කළේ නෑ. sorry. එමෙදා මිස් වෙනවා නේ. බල මොකක්ද දාන්නේ? මිනිසාගේ රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන ක්‍රියාවලිය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා හරියට. අපේ ඇඟ ඇතුලේ ළමයි ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය අගයක තියාගන්න ඕනේ. සාමාන්‍ය අගයක තියාගන්න ඕනේ. එහෙම නොවුනොත් එහෙම අපේ ඇඟ ඇතුලේ ක්‍රියාකාරීත්වය හරියට කරන්න බැරි වෙනවා. අපි
ඇඟ ඇතුලේ ග්ලූකෝස් මට්ටම හරි අගයක තියාගන්න එකට අපි කියන ග්ලූකෝස් මට්ටම යාමනය කරනවා කියලා. මේක යාමනය කරන්න දායක වෙනවා එන්සයිම් වර්ග හෝමෝන ಜಾති දෙකක්. හෝමෝන ಜಾති දෙකක් දායක වෙනවා අග්න්‍යාශයෙන් ශ්‍රාවය වෙන අපි එකකට කියනවා ඉන්සියුලින් කියලා. අනිත් එකට කියනවා ග්ලූකෝගන් කියලා. ඉන්සියුලින් අනිත් එක ග්ලූකෝගන්. හරිනේ. ඉන්සියුලින් ග්ලූකෝගන්. මෙන්න මේ දෙකෙන් ළමයි ඔය දෙකම දායක වෙනවා රුධිර ග්ලූකෝස් මට්ටම යාමනය කරන්න. ටිකක් හිතන්නකෝ. ඔයා දාන ගෙදර ගිහිලා කනවා කියලා හොඳටම දාන ගෙදරක හරි වෙඩින් එකකට හරි ගියා කියලා හිතන්නකෝ. වෙඩින් එකකට යනවා කියලා හිතන්න ගියාම සල්ලි දෙන්න ඕන. ඒ සල්ලි වලට හරියන කන්න එපා. ඒකට ඔයා මුලින්ම බත් එකක් බෙදා ගන්නවා. ඊට පස්සේ එක්කනවා. ඊට පස්සේ ආයි අතුරු පස බෙදා ගන්නවා. ඒකත් කනවා. ආයි බීම එකක් බොනවා. යාමක් බීම එකක් බොනවා. ඒකට එහෙම වුණාම ඔයාගේ ඇඟේ තියෙන ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඇයි? බත් එකේ තියෙන ඒවා ජීර්ණය කළායි ඔයා කන කෑමවල තියෙන පැණි රස ಜಾති ඔක්කොම ජීර්ණය කළා රුධිරේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. දැන් මේක සාමාන්‍ය තත්ත්වයට ගේන්න ඕනේ. එතකොට මොකද්ද කරන්නේ? රුධිරේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ඉන්සියුලින් ශ්‍රාවය වෙනවා අග්න්‍යාශයේ. ඉන්සියුලින් මගින් මොකක්ද කරන්නේ? වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් කළා අක්මාවේ තැන්පත් කරනවා. ග්ලයිකෝජන් වැඩිපුර තියෙන ග්ලූකෝස් ග්ලයිකෝජන් කළා අක්මාවේ තැන්පත් කරනවා. ඊළඟ එක මේදය බවට පත් කළා මේද පටකයේ තැන්පත් කරනවා. හරිද? රුධිරේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම ඉන්සියුලින් හෝමෝනය මගින් අග්න්‍යාශය ශ්‍රාවය වන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ තියෙන ග්ලූකෝස් වැඩිපුර ග්ලූකෝස් ග්ලයිකෝජන් බවට පත් කරලා ආත්මාවේ තැන්පත් කරනවා. එහෙම නැත්නම් මේද බවට පත් කරලා මේද පටකේ තැන්පත් කරනවා. හරිනේ. එහෙම කළා සාමාන්‍ය තත්ත්වයට අරන් යනවා. අපි හිතමු ඔයාලට උණ හැදෙනවා. උණ හැදිලා ඔයා දවස් ගානක් කන්නේ නැතුව ඉන්නවා. එහෙම වුණොත් එimhe ඔයාගේ ඇඟේ තියෙන ග්ලූකෝස් මට්ටම මොකක් වෙනවද? ඇඟේ තියෙන ග්ලූකෝස් මට්ටම අඩු වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වෙනවා. ඒක නැවත යථා තත්ත්වයට ගේන්න ඕනේ. එතකොට ශ්‍රාවය වෙන හෝමෝනේ තමයි ග්ලයිකෝජන්. අනේ ග්ලූකෝගන් ග්ලූකෝගන් වගේ මොකද්ද කරන්නේ? දැන් රුධිරේ ග්ලූකෝස් මට්ටම අඩු වෙලා තියෙනවා. එතකොට එයා කරන්නේ ග්ලයිකෝජන් බවට පත් කරලා ආත්මාවේ තැන්පත් කරපු ග්ලයිකෝජන් ටික නැවත ග්ලූකෝස් බවට පත් කරනවා. ආත්මාවේ තියෙන ග්ලයිකෝජන් නැවත ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට දෙනවා. ඊළඟ එක මේද පටකයේ තියෙන මේදේ ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට දෙනවා. එතකොට රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය සාමාන්‍ය තත්ත්වයට එනවා. හරිනේ. අපි ඕකයි ලියන්න ඕනේ. ලියමු. ලියන්න ළමයි. රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වූ විට රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වූ විට රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි වූ විට අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන ඉන්සියුලින් හෝමෝනය මගින් අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ වැඩිපුර ඇති ග්ලූකෝස්
ग्लाइकोजन බවට පත් කර ग्लाइकोजन බවට පත් කර आत्मावे තැන්පත් කරයි आत्मावे තැන්පත් කරයි නැතහොත් මේදය බවට පත් කර නැතහොත් මේදය බවට පත් කර මේද පටකයේ තැන්පත් කරයි පැග ඇතුළේ මේද පැටක තියෙනවා බඩේ තියෙනවා ඊළඟට රුධිරයේ දැන් අපි වැඩි වුණාම මොකක්ද කරන්නේ කියලා ලිව්වා ඊට පස්සේ ලියමු අඩු වුණාම මොකක්ද කරන්නේ කියලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වූ විට රුධිරයේ ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩු වූ විට අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන ග්ලූකෝගන් හෝමෝනය මගින් අග්න්‍යාශයෙන් ශ්‍රාවය වන ග්ලූකෝගන් හෝමෝනය මගින් රුධිරයේ වැඩිපුර ඇති ඒක ලියන්න එපා ග්ලූකෝගන් හෝමෝනය මගින් ආත්මාවේ ඇති ग्लाइकोजन ग्लूकोस බවට පත් කර රුධිරයට ලබා දෙයි ग्लाइकोजन ग्लूकोस බවට පත් කර රුධිරයට ලබා දෙයි නැතහොත් මේදය ग्लूकोस බවට පත් කර රුධිරයට ලබා දෙයි එමගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වූ විට එමගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වූ විට
නැවත සාමාන්‍ය අගයට පත් කරයි. නැවත සාමාන්‍ය අගයට පත් කරයි. හරි. ඊළඟ කොටසට ඔයා දන්නවා ග්ලූකෝස් මට්ටම වැඩි වුණාම මොකද වෙන්නේ අඩු වුණාම මොකද වෙන්නේ? හය. sorry B වල 1. B වල 1. ශාක බද්ධ කිරීමේ ක්‍රමයක පියවර පහත රූපේ දක්වා ඇත. මේ බද්ධ කිරීමේ ක්‍රමය මොකක්ද කියලා අහන්න. ශාක බද්ධ කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. ක්‍රම දෙකක් තියෙනවා ළමයි. පළවෙනි එක තමයි රිකිලි බද්ධය. ඊළඟ එක තමයි අංකුර බද්ධය. මෙතෙන්දි බද්ධ කරන්නේ රිකිල්ලක්ද අංකුරයක්ද? මෙතෙන්දි බද්ධ කරන්නේ ළමයි රිකිල්ල. හරියට හරි. ඔකට අපි කියනවා රිකිලි බද්ධය කියලා. ඒ කියන්නේ අපි හිතමුකෝ ඔයගොල්ලෝ ගෙදර ගහක් තියෙනවා රබුටන් ගහක්. ලොකු ගහක්. සාමාන්‍ය මෙන්න එහෙම හොඳ මූල පද්ධතියක් තියෙන හොඳ නියම් කාලයට ඔරොත්තු දෙන හොඳ ගහක්. හරිනේ. මේකේ හරියට ගෙඩි හැදෙන්නේ නැහැ. මිලෝ රහක් නැති රබුටන් ගෙඩි හැදෙන්නේ. කන්නත් බෑ, සත්තු කන්නෙත් නෑ. මිලෝ වැඩක් නැහැ කියලා හිතමුකෝ ගහක්. ගහ අපි කරන්නේ මැද්දෙන් කපනවා. මැද්දෙන් කපලා අපි හොඳ ගෙඩි හැදෙන රබුටන් ගහක පිකිල්ලක් ගෙනහල්ලා මෙන්න මෙහෙම බද්ධ කරලා හොඳ ගෙඩි හැදෙන රබුටන් ගහක බද්ධ කරලා මෙහෙම හොඳට වෙලනවා. ඊට පස්සේ ඔය දෙක සෙට් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ වෙන්නේ ළමයි හැදෙන්නේ මොන රබුටන්ද? හොඳ රබුටන් තමයි හැදෙන්නේ. අපි ඔකට කියනවා රිකිලි බද්ධය කියලා. අනිත් එක තමයි අංකුර බද්ධ. ඒකත් කියලා දෙන්න. එතකොට කරන්නේ ළමයි මෙන්න එහෙම රබුටන් ගහ තියෙනවා නම් මේක එක පොත්තක් ගහනවා. පොතු කෑල්ලක් අයින් කළා හොඳට ගෙඩි හැදෙන රබුටන් ගහක මෙන්න මෙහෙම පොතු කෑල්ලක් ගන්නවා. මෙහෙම අංකුරයක් තියෙන. ඒ කියන්නේ අර චූටි අංකුර දන්නවනේ. අර මැද්දෙන් එන්නේ කදේ අතු වගේ එන්නේ. අන්න ඒ වගේ අංකුර කෑල්ලක් අරගෙන ඒක මෙතෙන්ට තියලා හොඳට වෙලනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේකෙන් හැදෙන්නේ හොඳ ගහ. ඔක තමයි අර බට් රබුටන් බට් ඇල කියලා දෙන්නේ. මොනවා තමයි දෙන්නේ. ඒකට අංකුර බද්ධයයි රිකිලි බද්ධයයි දෙකක් තියෙනවා. මෙතන තියෙන්නේ රිකිලි බද්ධය. හරි. A හා B කොටස් දෙක හඳුන්වන නම මොකක්ද කියලා අහනවා. A කියන්නේ මොකද්ද? E කියන්නේ මොකද්ද ළමයි? A කියන එක තමයි අන්න හරි. A අනුජය. B ට කියනවා ග්‍රාහකය කියලා. ඒ කියන්නේ මුල් ඇදිලා තියෙන්නේ. මූල පද්ධතිය ග්‍රාහකයෙන් එන්නේ. ඉහළ කොටස එන්නේ අනුජය. හරි. ප්‍රරෝහ පද්ධතිය අනුජයෙන් මූල පද්ධතිය ග්‍රාහකයෙන් එන්නේ. පැහැදිලිනේ? හරි. අනුජයයි ග්‍රාහකයයි. එතකොට B ග්‍රාහකය A අනුජය. ද්විත්ව ශාකයට ලැබෙන්නේ AB කොටස් දෙකේ කුමන කොටසක සතු ලක්ෂණද? ද්විත්ව ශාකයට හම්බෙන්නේ ඒකේ ගෙඩි හැදෙන්නේ ඒකේ මල් හැදෙන්නේ කොළ හැදෙන්නේ අනුජයේ ලක්ෂණද ග්‍රාහකයේ ලක්ෂණ දෙන්නේ මොකේ ලක්ෂණද තමයි ද්විත්ව ශාකයට එන්නේ මේ අනුජයේ ලක්ෂණ තමයි එන්නේ. එතකොට හොඳ ගෙඩි හැදෙනවා හොඳට මල් පිපෙනවා. ග්‍රාහකයේ ලක්ෂණ එන්නේ මූල පද්ධතියට. ඒක අර අපිට පේන්නේ නැහැ හරියට. හරි. අපි මේක නම් ප්‍රශ්නයක නැහැ. අපි අනුජය තෝරගනිද්දි කොහොම එකක් තෝරගන්න ඕනේද? හොඳට ගෙඩි හැදෙන එකක් වෙන්න ඕනේ. ඊළඟට හොඳ අස්වැන්නක් ලැබෙන එකක් වෙන්න ඕනේ.
වැඩි ඵලදාවක් හම්බෙන එකක් වෙන්න ඕනේ. ග්‍රාහකය තෝරගන්න ඉතින්. නියම් කාලෙට හොඳට ඔරොත්තු දෙන එකක් තෝරගන්න ඕනේ. හොඳ මූල පද්ධතියක් තියෙන ශාකයක් තෝරගන්න ඕනේ. හරිනේ. හරි. ශාක තමයි යොම උඩින් යටින් කපලා සෙට් කරන්න පුළුවන්. මිනිස්සුන්වයි සත්තුන්වයි එහෙම සෙට් කරන්න බෑ. හරි. ශාකවල ලිංගික ප්‍රජනනය සඳහා දායක වන ව්‍යුහය පුෂ්පය වේ. ශාකයකට තියෙනවා ළමයි ලිංගික ප්‍රජනනයක් සහ අලිංගික ප්‍රජනනයක්. ශාක ඩිම්බ සහ මොනවද කියන්නේ පරාග හදලා ලිංගික ප්‍රජනනය කරනවා. ඩිම්බයි පරාගයි එකතු කරලා ලිංගික ප්‍රජනනය කරනවා. ඊට පස්සේ ඕගොල්ලෝ මඤ්ඤොක්ක දඩු හිටවනවා. ඊට පස්සේ අක්කපාන මුල් වලින් එන පැල හිටවනවා. ඊට පස්සේ තව මොනවද කරන්නේ? මුරුංග නෙවෙයි. කරපිංචා වගේ එකක මුල් වලින් එන පැල හිටවනවා. මුල් වලින් එන පැල වෙනම අරන් හිටවනවා. ඒවා ලිංගික ප්‍රජනනය ළමයි. ශාකවල ජායාංගයේ සමන්විත වන කොටස් තුන. ශාකවල ලිංගික ප්‍රජනනයට දායක වන ස්ත්‍රී කොටසට අපි කියනවා ජායාංගය කියලා. ශාකවල ලිංගික ප්‍රජනනයට දායක වන ස්ත්‍රී කොටස ජායාංගය කියලා කියනවා. ඉරිමි කොටසට අපි කියනවා පූමාංගය කියලා. ළමයි ජායාංගයේ සමන්විත වෙන කොටස් තුනකි. කොටස් තුන තමයි කලංකය, කීල, ඩිම්බකෝෂය. මෙන්න තමයි කොටස් තුන. කලංකය, කීලය, ඩිම්බකෝෂය. කලංකය මත තැන්පත් වුණොත් පරාග එයා කීලය දිගේ ගිහිලා ඩිම්බකෝෂය ඇතුලේ තියෙන ඩිම්බයත් එක්ක සංසේචනය වෙනවා. ඡායාංගයේ කොටස් තුන මොකක්ද එතකොට? කලංකය, කීලය, ඩිම්බකෝෂය. භූමාංග කොටස් දෙකක් තියෙනවා. භූමාංග කොටස් දෙක තමයි මේකට අපි කියනවා පරාගධානිය කියලා. පරාගධානිය. මෙයාට කියනවා සූත්‍රිකාව කියලා. එතකොට භූමාංග කොටස් දෙක තමයි පරාගධානිය අනිත් එක සූත්‍රිකාව. හරිනේ. එතන ප්‍රශ්න අහන්නේ මොකද්ද? ජායාංගයේ සමන්විත වන කොටස් දෙක මොකක්ද කියලා. ජායාංගයේ සමන්විත වන කොටස් තුන කලංකය, කීලය, ඩිම්බකෝෂය. හරිනේ. මේක තව චුට්ටක් අඳිති පොඩියට අඳින්න. මේ පරාගධානිය. මේක හොඳටම බලා ගන්න පුළුවන් ළමයි වදමල. මෙන්න මේ කොටස් එකයි. ඒක වටේට පරාගධානි කීපයක් තියෙනවා. හඳ ගන්න. ඇඳගත්තද ළමයි? කලංකය, කීලය, ඩිම්බකෝෂය, පරාගධානී, සූත්‍රිකාවයි.
සංශේෂණයෙන් පසු පුෂ්පයක සිදුවන වෙනස්කම් මොකක්ද කියලා අහනවා. සංසේචනය වුණාට පස්සේ පුෂ්පයක සිද්ධ වෙන වෙනස්කම් මොනවාද? මෙන්න මේ ඇතුලේ තියෙන ඩිම්බය මෙන්න මේ ඇතුලේ තියෙන ඩිම්බයපත් වෙනවා බීජය බවට. මෙන්න මේ තියෙන ඩිම්බ කෝෂය පත් වෙනවා ළමයි ඵලය බවට. හරිනේ. ඊට පස්සේ දලපත්‍ර හැලී යනවා. ඒ කියන්නේ දලපත්‍ර කියන්නේ මොනවද? මලේ පෙති දලපත්‍ර හැලී යනවා. ඔන්නෝව වෙනවා ඉතින්. මෙන්න මේවත් නිකන් නරක් වෙලා යනවා. කලංකය කීලේ නැති වෙලා යනවා. ඩිම්බ කෝෂය තමයි ඵලයේ බවට පත් වෙන්නේ. එතකොට ඔයා අඹ ගෙඩියක් හැවොත් කන්නේ මොකද්ද? ඩිම්බ කෝෂය තමයි කන්නේ අඹ ගෙඩිය. හරි. පියන් 6 ඒ කොටසට මේක මකනවා ළමයි. ඩිම්බය බීජය බවට පත් වුණා. ඩිම්බ කෝෂය ඵලය බවට පත් වුණා. දලපත්‍ර හැලිලා යනවා. මණිපත්‍ර දන්නව නේද ඔයා? මණිපත්‍ර කියන්නේ අර මේ දලපත්‍ර වලට යටින් තියෙන ඒවා. මලක මෙන්න මේ අර පිහා මේ මලේ පෙති මෙහෙම තියෙනවා නම් පෙති වලට යටින් තියෙන කොළ පාටට දලපත්‍ර නටුව මෙහෙම තියෙන නටුව වටේට මේ තියෙන කොළ පාටට වලයක් වගේ දලපත්‍ර. ඒකෙන් තමයි අර පොහොට්ටුව කාලේදී පොහොට්ටුව ආවරණය කරන්නේ. හරිනේ. මතක් වුණානේ දලපත්‍ර. sorry මණිපත්‍ර කොළ පාට. ඔන්න ඕවා සමහර ඒවැ නැති සමහර ශාඛවල නැති වෙලා යනවා. සමහර ශාඛවල ඉතුරු වෙනවා. නිකන් හිතන්නකෝ තක්කාලි වල වගේ. තක්කාලි ගෙඩිය තියෙනවා. තක්කාලි ගෙඩිය උඩ අර මෙන්න මෙහෙම තියෙන නැට්ට මෙහෙම තියෙන මෙන්න මෙහෙම රවුමක් තියෙන කොළ පාටට මණිපත්‍ර ටික ඉතුරු වෙනවා. හරි. 6 වෙනි එක. එක්ක මණිපත්‍ර හැලිලා යනවා නැත්නම් සමහර ඒවා ඉතුරු වෙනවා. අපි යන් 6 වෙනි ප්‍රශ්නේ ඒ කොටස කරමු. 6A එතීන් වල ව්‍යුත්පන්නයක් සඳහන් කරන්න කියලා අහනවා. sorry එතීන් වල එතීන් වල ව්‍යුත්පන්නයක් සඳහන් කරන්න. ඔයගොල්ලෝ දන්නවද ළමයි පොලිතීන් තියෙන්නේ. පොලිතීන් කියන්නේ බහු අවයවිකයක්. පොලිතීන් හැදෙන්නේ මෙන්න මේ එතීන් කියන සංයෝගයේ බහු අවයවීකරණයට ලක් වෙලා. එතීන් කියන සංයෝගයේ බහු අවයවීකරණයට ලක් වෙලා තමයි පොලිතීන් හැදෙන්නේ. හරිනේ. එතීන් කියන සංයෝගයේ බහු අවයවීකරණයට ලක් වෙලා තමයි පොලිතීන් හැදෙන්නේ. මේක බහු අවයවීකරණයට ලක් වෙන්නේ ළමයි මෙන්න මෙතන තියෙන ද්විත්ව බන්ධනෙන් එකක් කැඩෙනවා. එකක් කැඩන ගමන්ම මේ දෙපැත්තට තව දෙකක් සම්බන්ධ වෙත හැකියි. තව ඔය වගේ එතීන් දෙකක් සම්බන්ධ වෙත හැකියි. එන්න මෙහෙම අනිත් පැත්තට පුළුවන්. ඔන්නෝම බහු අවයවීකරණය වෙලා තමයි එතීන් වලින් පොලිතීන් හැදෙන්නේ. අපෙන් අහන්නේ ඒක නෙමෙයි. එතීන් වල තව ව්‍යුත්පන්න දෙකක් මොකක්ද කියලා අහනවා. එතීන් නම් සාමාන්‍ය හයිඩ්‍රජන් 4ක් තියෙනවා. මෙන්න මේ හයිඩ්‍රජන් වලට හයිඩ්‍රජන් වෙනුවට සමහර වෙලාවට ක්ලෝරීන් වගේ ඒවා එකතු වෙන්න පුළුවන්. හයිඩ්‍රජන් එකක් වෙනුවට ක්ලෝරීන් එකක් එකතු වෙනවා. මේකට අපි කියන මොකක් කියලාද? ක්ලෝරෝඑතීන් කියලා කියනවා. මෙන්න මෙහෙම ලියා ගන්නකො ළමයි. බහු අවයවීකරණය වෙන එක ඕනේ නැහැ. මෙයා තමයි එතීන්. හයිඩ්‍රජන් 4යි. එතීන්. මෙයා බහු අවයවීකරණය වෙලා හැදෙනවා. ක්ලෝරීන් එකයි හයිඩ්‍රජන් 3යි.
මෙයාට අපි කියනවා ක්ලෝරෝඑතීන් කියලා. ක්ලෝරෝඑතීන් මෙයා එක ව්‍යුත්පන්නයක්. තව එකක් තියෙනවා. මෙයාට නම් ෆ්ලුවරීන්ව 4ක් සෙට් වෙනවා. හයිඩ්‍රජන් 4ම ඉවත් වෙලා ෆ්ලුවරීන් 4ක් එකතු වෙනවා. මෙයාට අපි කියනවා ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කියලා. ක්ලෝරෝඑතීන් ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. හරිනේ. එතීන් වල බහුඅවයවික මේ ව්‍යුත්පන්න දෙක තමයි මේ දෙක. ඔයා මොක ලිව්වත් හරි. ක්ලෝරෝඑතීන් කියලා ලිව්වත් හරි. ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කියලා ලිව්වත් හරි. හරි. අපෙන් අහනවා WXY බහුඅවයවික වලින් හැදෙන්නේ මොනවද කියලා. එතකොට ළමයි මෙයා මොකක්ද? මෙයා එතීන්නේ ඉසේ XX. එතීන් කියන්නේ X නේ. මෙයා බහුඅවයවීකරණය වෙලා හැදෙන්නේ මොකද්ද? ඔයා දන්නවද? පොලිතීන්. පොලිඑතීන් තමයි හැදෙන්නේ. අපි කියනවා උකට පොලිතීන් කියලා. පොලිඑතීන් හැදෙන්නේ පොලිතීන් කියලා කියනවා. ක්ලෝරෝඑතීන් බහුඅවයවීකරණය වෙලා හැදෙන්නේ පොලික්ලෝරෝඑතීන්. පොලික්ලෝරෝඑතීන්. අපි ඕකට තව වචනයක් කියන PVC කියන්නේ. ඊතර තියෙන අර වතුර බට. ඒව හැදෙන්නේ මෙන්න මේ ක්ලෝරෝඑතීන් බහුඅවයවීකරණය වෙලා හැදෙන පොලික්ලෝරෝඑතීන් වල. ඊළඟ එක තමයි ළමයි ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් බහුඅවයවීකරණය වෙලා හැදෙන පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. හරිනේ. එතීන් බහුඅවයවීකරණය වෙලා හැදෙනවා පොලිඑතීන්. ක්ලෝරෝඑතීන් බහුඅවයවීකරණය වෙලා හැදෙනවා පොලික්ලෝරෝඑතීන්. ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් බහුඅවයවීකරණය වෙලා හැදෙනවා පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. අපි ඉන්නේ නේ. හරි. ළමයි පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් පාවිච්චි කරනවා ගිනි නිවන ඇඳුම් හදන්න වගේ ඒවට පාවිච්චි කරනවා. ඊට අමතරව ඔයගොල්ලෝ අර ගෙදර තියනවද අර බිත්තර හදන ඒවා ඇලෙන්නේ නැති. ඒක තියෙන්නේ ළමයි ඇලෙන්නේ නැති වෙන්න පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් ලේයර් එකක් තමයි තියෙන්නේ. ඒකයි ඒක අර හූරලා හොදන්න එපා කියන්නේ. එතකොට අර පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් ලේයර් එක ගිය ගමන් ඇලෙනවා. හරිනේ. එතීන් බහුඅවීකරණය වෙලා හැදෙනවා පොලිඑතීන්. ක්ලෝරෝඑතීන් බහුඅවීකරණය වෙලා හැදෙනවා පොලික්ලෝරෝඑතීන්. ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් බහුඅවීකරණය වෙලා හැදෙනවා පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. හරිනේ. තව එකක් තියෙනවා Y කියන්නේ මොකක්ද ළමයි? Y කියන්නේ අයිසෝප්‍රොපීන්. අයිසෝප්‍රොපීන් කියන්නේ රබර් වල ඒකාවයවීකරණය. ඒකාවයවිකය. හරිනේ. රබර් වල ඒකාවයවිකය. ඒකට අපි කියනවා Y කියන්නේ අයිසෝප්‍රොපීන්. අයිසෝප්‍රොපීන්. මෙයා එකක් පේන්නේ නේ. හරි ඉන්නනේ. අයිසෝප්‍රොපීන්. අයිසෝප්‍රොපීන් බහුඅවයවීකරණය වෙලා හැදෙනවා ළමයි පොලිඅයිසෝප්‍රොපීන්. පොලිඅයිසෝප්‍රොපීන්. අයිසෝප්‍රොපීන් බහුඅවයවීකරණය වෙලා හැදෙනවා පොලිඅයිසෝප්‍රොපීන්. හරිනේ. එතකොට රබර් වල තියෙන මේක ස්වභාවික බහුඅවයවිකය තමයි Y. පොලිඅයිසෝප්‍රොපීන්. රබර් වල තියෙන මේවා කෘත්‍රිම ඒවා. පොලිඑතීන්, පොලික්ලෝරෝඑතීන්, පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කෘත්‍රිම බහුඅවයවික. ස්වභාවික බහුඅවයවික තමයි ළමයි පොලිඅයිසෝප්‍රොපීන්. එහෙම නැත්නම් ස්වභාවික රබර්. Y තමයි ස්වභාවික බහුඅවයවිකය.
හරිනේ හරි අදට ඔතනින් නතර කරමු නතර කරන්න කලින් ආයි එකපාරක් බලමු මේක එතීන් බහුඅවයවීකරණය වෙලා හැදෙනවා ඒ කියන්නේ ඇතීන් අණු විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදෙනවා පොලිඑතීන් හරිනේ ක්ලෝරෝඑතීන් බහුඅවයවීකරණය වෙලා හැදෙනවා පොලික්ලෝරෝඑතීන් එතීන් වලින් ඒක වෙනස් වෙන්නේ එතීන් වල හයිඩ්‍රජන් 4ක් තියෙනවා ක්ලෝරෝඑතීන් වල හයිඩ්‍රජන් එකක් වෙනුවට තව ක්ලෝරින් එකක් සෙට් වෙලා තියෙනවා හරිනේ ටෙට්‍රාක්ලෝරෝඑතීන් වල ෆ්ලෝරීන්ම 4ක් තියෙනවා හයිඩ්‍රජන් නැහැ එකේ ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් බහුඅවයවීකරණය වෙලා හැදෙනවා පොලිටෙට්‍රාෆ්ලෝරෝඑතීන් හරිනේ අයිසෝප්‍රොපීන් කියන ස්වභාවික රබර් ඔකේ තියෙන Y එයා බහුඅවයවීකරණය වෙලා හැදෙන්නේ මොකද්ද තමයි පොලි අයිසෝප්‍රොපීන් එහෙම නැත්නම් අපි කියනවා ස්වභාවික රබර් කියලා හරි අදට ඔතනින් ඉවර කරමු ඊළඟ දවසේ අපිට පුළුවන් 2017 පේපරේ සම්පූර්ණයෙන් ඉවර කරන්න ඊට පස්සේ අපිට තියෙන්නේ 2016 පේපරේ විතරයි කරන්න ඒ කියන්නේ තව පන්තිය තව දවස් උපරිම 5ක් වගේ තමයි තියෙන්නේ ඒකට ජනවාරි මාසයේ ඇතුළත වගේ ඉවරයි වැඩ ටික ඊට පස්සේ ඉතුරු මාස ටික තියෙනවා ඔයාලට තනියම වැඩ ටික කරගන්න ඒ කියන්නේ පෙබරවාරි මාර්තු අප්‍රේල් මාස තුනේ තියෙන්නේ ආයි මේ ඉගෙන ගත්ත දේවල් ටික ආයි ප්‍රැක්ටිස් කර කර වැඩ ටික කරන්න තියෙන්නේ හරි එහෙනම් ළමයි ක්‍රිස්මස් තියෙන ළමයි නෑ නේද නෑනේ හරි කවන්නේ අපි ආයි හම්බ වෙන්නේ 31 නම් පන්ති කරන්න ඕනේ නැහැ අපි ඊළඟ ජනවාරි මාසෙම පන්ති කරමු 31 නිමාඩුවක් ගන්න එතකොට අපි 31 නිමාඩු ඊළඟ ජනවාරි මාසේ 7 වෙනිදා තමයි ආයි පන්ති තියෙන්නේ හරිනේ මතක තියාගන්න ජනවාරි 7 තමයි පන්ති 31 නිමාඩු මේ දවස් ටිකෙත් ප්‍රැක්ටිස් කරගෙන යන්න ළමයි එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා good night good night sir සුබ අලුත් අවුරුද්දක්